දකින්න මේ ගාතාවක් තමයි ද්වාසීතින් බුද්ධතෝ ගන්හින් ද්වේසහස්සානි බික්කුණෝ චතුරාසීති සහස්සාන යේ ධම්මා පවත්තිනෝ. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මස්කන්ධ 82000ක් ලැබෙනකොට ඒ වගේම මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ධර්මස්කන්ධ 2000ක් ලැබෙනකොට සියල්ල 84000ක් කියනවා. බුදුරජාණන් වහන්සේ අපට යම් ආකාරයක ධ්‍යාන පුහුණුවක් කරා නම් කරන්නේ ඒ හුදෙක් අපට ලෞකික සැප සම්පත් ලබන්න නෙමෙයි. මේ බ්‍රහ්ම ලෝකයන් නෙමෙයි. ඒ ධ්‍යානය පාදක කරගෙන විදර්ශනා වඩලා මගඵල ලබන්නයි. දැන් අර අලුතෙන් ස්වාමීන් වහන්සේලා ගොඩක් අය කියනවනේ මේ ධ්‍යාන කියන්නේ මනස හිර කරන එකක්, ධ්‍යාන අවශ්‍ය නැහැ, ධ්‍යාන කියන්නේ Hindu සංකල්පයක්, බුද්ධ ධර්මයේ ධ්‍යාන කතාවක් නැහැ කියලා මේක ටිකක් ධර්මයත් එක්ක ලොකු ගැටුමක් එනවා නේද? එතකොට එහෙමනම් අපිට මේ ධ්‍යාන කියන දෙය අපි ප්‍රතික්ෂේප කරොත් බුදුදහම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි අයින් කරොත් මේක අපට වැඩක් නැහැ. මේක අවශ්‍ය නැහැ කියලා කතා කරොත් වෙන්නේ අපට කොච්චරන සූත්‍ර දේශනාවල කොටස් අයින් කරන්න වෙනවද? ඒ වගේ ත්‍රිපිටක ධර්මයේ තියෙන ප්‍රධානම අරටුව අභිධර්මය. ඉතින් අභිධර්මය අද වර්තමානයේ ඉන්න මේ භික්ෂුන් වහන්සේලා එය ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ප්‍රතික්ෂේප කිරීමේ අපි සාධක හොයන්න ඕනේ. අන්න විදර්ශනාවෙන් පෙර ජීවිත 4-5ක් දක්වා යන්න පුළුවන්. ඊට යන්න බෑ. වැඩි යන්න බෑ. පෙර ජීවිත 4-5 බැලුවා හැකියි. දැන් ඔබතුමාට උනත් ඔබතුමා මේ ත්‍රි හේතුකද, දි හේතුකද, අ හේතුකද ගොඩක් අය කියනවනේ. එහෙමනම් දැන් තම මහත්මයාට උනත් දැන් භාවනා කරලා ඒ නාම රූප tattවෙ හිතපත් කරගත්තොත් ඒ ගුරු උපදෙස් ඇතිව තමන්ට ගියා නම් මේ තමන්ගේ මේ ප්‍රතිසන්දි සිතට ඔන්න තමන්ගේ සිත තේරුම් ගත්ත හැකි. ඒ වගේම අතීත ජීවිතේට ගියා නම් තමන් අතීත කරගත්ත කර්මය මොකක්ද කියලා දැනගන්න පුළුවන්. අයිබෝවන් හැමදෙනාටම සුබ දවසක් වේවා. ඔබ දන්නවා අපි සත්‍යාවීලොක්ස් නාලිකාව හරහා ධර්මයේ පිළිබඳව ගැඹුරු දාර්ශනික සාකච්ඡා මාලාවක් අරගෙන එනවා මේ පහුගිය කාල සීමාව පුරාවටම. ඉතින් මේ සාකච්ඡා අතර සුවිශේෂී සාකච්ඡාවක් අපි අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සාකච්ඡාවට මම මුලින් කෙටි හැඳින්වීමක් කරන්නම්. තථාගත දේශනාව අනුවම බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ උන්වහන්සේ පිරිනිවන් පාන්න කලින් වික්ත විනීත විශාරද ධර්මදර ධර්මානුධර්ම පටිපන්න ශ්‍රාවක පිරිසක් බිහි වෙන එක. ඉතින් ඇත්තටම එවැනි ශ්‍රාවකයන් අද ඊටාම දුර්ලභයි. ඒ වගේම අංගුත්තර නිකායේ විමුක්තායතන සූත්‍රය මගේ මතක නිවැරදි නම් ඊටාම පැහැදිලිව කියනවා ධර්මයක් ශ්‍රවණය කරන්න ඕනේ ගරුට්ටානීය සබ්‍රහ්මචාරින් වහන්සේ නමකකින් කියලා. ඉතින් භාවනාව ගැඹුරින් ප්‍රගුණ කරපු ඒ වගේ විශේෂයෙන්ම අභිධර්මයේ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන අපේ රටේ වැඩ ඉන්න අතේ ඇඟිලි ගාටත් අඩු ස්වාමීන් වහන්සේලා අතරින් එක්තරා සුවිශේෂී ස්වාමීන් වහන්සේ නමක් තමයි අපි අද සම්බන්ධ කරගන්නේ. උන්වහන්සේ පොල්ගස්සෝවිට දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින අපේ බොහෝ දෙනෙක් මම හිතන්නේ දන්නව වෙන්න පුළුවන් දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හැඳුරුනේ. දරුවන් සරණයි මහත්තයා. අපේ හැඳුරුත් එක්ක අපේ හැඳුරුව මම හිතන්නේ විසුද්ධි මාර්ගයේ පිළිබඳ සාකච්ඡා මාලාවක් ඒ වගේ මිලින්ද ප්‍රශ්නේ පිළිබඳව සාකච්ඡා මාලාවක් අපේ හැඳුරුව දිදුල ටීවී එක කරපු මම හිතන්නේ YouTube එකේ තියෙනවා. ඒ නිසා අපේ හැමදේක මමත් බලාපොරොත්තු වෙනවා සාකච්ඡා මාලාවක් මුලින් ඉඳලා කරන්න. පළවෙනි එක අපේ හැමදේ දැන් මේ ඔබ වහන්සේ මම හිතන්නේ බුරුමේ වැඩ හිටියා නේද? කාලයක් බුරුමේ වැඩ හිටියා. අපේ හැමදේරෝ මේ අපේ නාවිනේ අරිදම් ස්වාමීන් වහන්සේත් එක්ක ළඟ ඇසුරක් පවත්වපු මගේ ස්වාමීන් වහන්සේ තමයි නාවිනේ අරිදම් ස්වාමීන් වහන්සේ. එහෙම. එතන අපේ හැමදේ මේ දැන් ලංකාවට වඩා කොහොමද බුරුමේ දැන් අපි මුලින්ම පටන් ගත්තොත් එහෙ මොකද මම දන්නේ විදිහට අභිධර්මයට එහෙම ලොකු තැනක් ලංකාවට වඩා බුරුමේ තියෙනවා. සහ භාවනා විශ්ම ධානය ඔය පාවුක් භාවනා ක්‍රම එහෙම අධ්‍යයනය කරද්දී උන්වහන්සේලා මුලින්ම කියන්නේ මේ චතුර්ථ ධානය සමාධියලා ඊටු භාවනා කරන්න කියලා. කියන්නේ චතුර්ථ ධානය තියෙන්න එපේ නැත්තම් එහෙම කියන්න බෑනේ. කොහොමද එහි අපි හැමෝගේ භාවනා තත්ත්වය මෙහෙ එක ගත්තා? ඇත්තටම මහත්තයා මේ අපි ලංකාවත් එක්ක බුරුම රට සසඳලා බලනකොට අපට වඩා ගොඩක් ඉදිරියෙන් බුරුම රට වැසියන් සහ භික්ෂුන් වහන්සේලා කාලය ගත කරනවා. එහෙමයි. ඒකට හේතුවක් තමයි බුරුම රටේ අධ්‍යාපන ක්‍රමය අපේ ලංකාවේ වගේ සංකර වෙලා නැහැ. එහෙමයි. අද අපේ භික්ෂුන් වහන්සේලාට නියම වන අධ්‍යාපන විෂයක් තියෙන රජයෙන් එහෙමයි. අනුමත වෙන විෂයක් තියෙනවනේ. එවැනි විෂයන් ඒ රටේ භික්ෂුන් වහන්සේලාට සම්මත වෙලා නැහැ. එහෙමයි. ඒක හොඳම උදාහරණය තමයි තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ මේ ත්‍රිපිටක බුද්ධ වචනය. ඒ වගේම තමයි පාලි භාෂාව අට්ඨකථා ටීකා කියන මෙන්න මේ සම්ප්‍රදායෙන් පිටත දෙයක් ඒ රටේ භික්ෂුන් වහන්සේට ලැබෙන්නේ නැහැ. විශාල වශයෙන් පරියත්ති මධ්‍යස්ථාන තියෙනවා. දැන් අපේ රටේ පිරිවෙන් වගේ. ඒ පරියත්ති මධ්‍යස්ථානවල බහුල වශයෙන් උගන්වන්නේ මේ ත්‍රිපිටක බුද්ධ වචන විතරයි.
ඒ විතරක් නෙමෙයි මහත්තයා දැන් අපිට බුරුම රටේ ඉන්නකොට නොඑක් අපේ මේ භාවනා ක්‍රම දියුණු කරගත්ත ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා තියෙනවා. එහෙමයි. උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරද්දී අපට වැටහිච්ච දෙයක් තමයි උන්වහන්සේලා යම් කාලයක් අධ්‍යාපනය ලැබුවා නම් ඒ අධ්‍යාපනය ප්‍රායෝගිකව යොදවලා ඊට වඩා වැඩි කාලයක්. හොඳම උදාහරණය තමයි මගේ කර්මස්ථානාචාර්යන් වහන්සේ පාවුක් සයාඩු ස්වාමීන් වහන්සේ. ඒ උන්වහන්සේගෙන්මයි පාවුක් භාවනා ක්‍රමය ප්‍රගුණ වුණේ. උන්වහන්සේට කාලයක් වැඩ හිටියා. ඉතින් උන්වහන්සේ කියනවා මම එක දිගට අවුරුදු 35ක් අධ්‍යාපනය ලබා ගත්තා. එහෙමයි. ඒ වගේම තමයි අවුරුදු 20ක් මම ප්‍රායෝගිකවේදී පුහුණු කළා. එහෙමයි. එතකොට අවුරුදු 55ක අත්දැකීමක් මම මේ උගන්වන්නට ආරම්භ කරේ කියලා. අත අපිට ඒකෙන් පැහැදිලි වෙනවා ඒ රටේ භික්ෂුන් වහන්සේලාට යම්කිසි පාරියත්‍ය වශයෙන් අධ්‍යාපනයක් ලැබුණා නම් පෙළාටුවා ටීකා සමග ඊළඟට ඒ දේවල් ගවේෂණය කිරීමට පුදුමාකාර උනන්දුවක් තියෙනවා. අපේ රටේ ඉන්න ගිහි පැවිදි පිරිසට වඩා විශාල දියුණුවක් විශාල ඉදිරි ගමනක් මේ ඒ රටේ භික්ෂුන් වහන්සේලා තුළ අපි දැක්කා. ඉතින් ඒ අනුව ගත්තාම ඒ රටේ භාවනාවට ප්‍රධාන තැනක් තියෙනවා. මොකද අපි දන්න විදිහට නොයෙක් විදර්ශනා ක්‍රම ඒ රටේ හඳුන්වනවා. ඒ නොයෙක් සමත විදර්ශනා ක්‍රම පවතිනවා. ඒතර අපේ රටට පවා ඒ භාවනා ක්‍රම පැමිණි බුරුම රටින්. එතකොට ඇත්තටම මේ බුරුම රටින් පැමිණියා කියලා කියන්නේ අලුතෙන් සොයා ගැනීම හා අලුතෙන් සොයාගත්තා කියන එක අදහස මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවම පාදක කරගෙන පුහුණුව තුළින් ගත්ත අත්දැකීම් තමයි මේ භාවනා ක්‍රමවල තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි කෙටියෙන් මතක් කරනවා නම් අපේ රටේ ලැබෙන මේ භික්ෂු අධ්‍යාපනයේ සහ භික්ෂු පුහුණුවට වඩා අතිරේක වශයෙන් පුහුණුවක් ඒ රටේ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ආධ්‍යාත්මික වශයෙන් කෙනෙකුට ගුණයක් දියුණු කරගන්න භාවනා වශයෙන් දියුණු කරගන්න අවශ්‍ය නම් අපේ ලංකාවේ බැරුව නෙමෙයි. නමුත් ඒ රටේ ඒකට අවශ්‍ය කරන පසුතල පහසුකම් සියල්ල තියෙනවා. නමුත් අපේ රටේ අපිට ඇති කරගන්න පුළුවන් බහුතරයක් වශයෙන් ගත්තත් අදට වුණත් අපේ රටට වඩා බුරුම රටේ ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට ගිය බොහෝ පිරිස් වැඩ ඉන්නවා කියන එක අපි සක්සුදක්සේ දැකලා තියෙනවා. දැන් අපේ හැමෝටම දැන් සමහරව දැන් මේ බුරුම භාවනාව සම්බන්ධ සමහර සෝන්නාසල විවේචනාත්මක පොත්පත් පවා ලියලා තියෙනවා. අපි නම් සඳහන් කරන්න ඕනේ නැහැ. නමුත් අර මම දැක්කව යාගොඩ ධම්මප්‍රභා හමුදුරන්ගේ පොතක විදර්ශනා ගුරු පොතේ උන්වහන්සේ කියනවා මේ ක්‍රම අපි බුරුමෙන් ආවට මේ පුරාණ ශ්‍රී ලංකාවෙත් භාවිත වෙලා තියෙනවා නේද? ඔබ වහන්සේ සෝමනාස සමහරලා අහලත් ඇති. භාවනා පොත් කීපයක් ලියලා තියෙනවා. ඔව් ඇත්තටම මහත්තයා මෙන්න මේකයි කතාව. ඒකෙත් වැදගත්කමක් තියෙනවා. අපි ඉස්සර ලංකාවේ දැන් ওই නිකාය ભેද එක එක හැදුනට මුලින්ම අපේ තිබුණේ ඔය සියන් නිකාය ගත්තාම ඔය අස්කිරි පාර්ශවයේ තමයි වනවාසී පාර්ශවයක් විදිහට ඉස්සර කතා කරලා තිබෙන්නේ. කොහොම නමුත් මේ පැරණි ස්වාමින් වහන්සේලා අතර භාවනා ක්‍රම තිබුණා. හැබැයි ඒ සියලු භාවනා ක්‍රම අපේ රටේ අර බුදුදහම සහ උපසම්පදාව අතුරුදහන් වීමත් එක්ක ඒ සියල්ල අතුරුදහන් වෙනවා. හැබැයි ඒ වෙනකොට අපේ රටේ තිබුණ පැරණි අධ්‍යාපන ක්‍රමය, පැරණි භාවනා ක්‍රම, ඒවා විශේෂයෙන් විසුද්ධි මාර්ගය කියන මේ භික්ෂුන් වහන්සේලා භාවනා අත්පොත. මේ වාගේ තිබුණ ගැඹුරු තැන් විශ්ලේෂණය කිරීම අධ්‍යක්ීම් සහිත ක්‍රම පවා අපේ රටේ අතුරුදහන් බුරුම රටට ගිය බව අපි ඉතිහාසය විශේෂයෙන්ම තොටගොබ්බේ ශ්‍රී රාහුල නායක මාහිමියන් වහන්සේගේ කාලේදී අපි අහලා තියෙනවා මේ බුරුම රටෙන් සාමණේර හිමිවරු පිරිසක් ලංකාවට ඇවිදින් ඒ ෂඩ් භාෂා පරමේශ්වර නායක හාමුදුරුවන්ගේ මුළු ධර්ම ඉගෙනගෙන ඒ භාවනා ක්‍රම ඉගෙනගෙන සියලු දේවල් පුහුණු වෙලා ඒ පොත්පත් පවා රැගෙන මේ බුරුමෙට ගියා කියලා. ඊට පස්සේ බුරුමේ ඒ ක්‍රමෙ පිහිටෙවුවා කියලා. ඇත්තටම අදටත් බුරුමේ සමහරක් අපේ මේ පරියත්ති මධ්‍යස්ථාන වලින් වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඔය අපි මොන ගෙහිච්ච අවස්ථාවල කියනවා අපි අද මේ ඉගෙන ගන්න ක්‍රමය අපිට මේ ලංකාවේ ලැබිච්ච ක්‍රමයක් කියලා. එතකොට ඒක නිසා ඒ වගේම තමයි අපි පාවුක් සයාඩෝ ස්වාමින් වහන්සේ පවා කියනවා උන්වහන්සේ මේ
ප්‍රගුණ කරගන්න භාවනා ක්‍රමය මූලාශ්‍රයේ විසුද්ධි මාර්ගය. එහෙමයි. ඒ වගේම මේ ලංකාවේ ලැබිච්ච ක්‍රමයක් මම අනුගමනය කරන්න කියලා. දැන් උන්වහන්සේගේ පොතේත් මේ අර උදාහරණ කතා වලට තියෙන්නේ ලංකාවේ සිද්ධ වෙච්ච කතා පුවත් අටුවාවල තියෙන නේද? අටුවාව තියෙන. ඒතකොට ඒකෙන් පැහැදිලි වෙනවා අපිට මේ ශාසන ඉතිහාසය සහ ශාසන සාහිත්‍ය ගැන සසදලා බලනකොට අපේ ලංකාව තමයි මේ බුදුදහමේ හරය මූලයේ බැසගත්ත එකම ස්ථානය. මෙතනින් තමයි ලෝකෙට ගියේ. නමුත් පසු කාලීනව මෙතනින් ඒ දේ නැති වුණා නැවත අපිට ලැබිලා තියෙනවා. නමුත් මම කියන්නේ වර්තමානයේ වෙනකොට අපේ තාම දියුණු මට්ටමක ඉන්නවා ආධ්‍යාත්මික දියුණු තත්ත්වයක ඉන්න. ඒක අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් තවත් අපි කැපවීම කළ යුතු වෙනවා මේ අපේ ආධ්‍යාත්මය ඉස්සරහට ගැනීමට. එහෙමයි. මම අපේ හැමදෙරුන්ගෙන් අහන්නේ නැහැ අපේ හැමදෙරුන්ට ධ්‍යාන අභිඥා තියෙනවද කියලා. මොකද උතුරු මිනිස්දම් කියන්නේ නැති සම්ප්‍රදායක් අපේ විනය පිටකත් එක තියෙන නිසා. හැබැයි මම ඔබ වහන්සේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබ වහන්සේගේ අත්දැකීම් අනුව සහ බුරුමේ ඔබ වහන්සේ ලැබුණු තොරතුරු අනුව ධ්‍යාන අභිඥාලාභී භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවද දැනට? ඇත්තට මහත්තයා බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකට ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන ක්‍රම වර්ණනා කරාද? එහෙමයි. ඒ වගේම රූපධ්‍යාන අරූපධ්‍යාන ක්‍රමයක් වර්ණනා කරාද? එහෙමයි. ඒ වගේම පෙළ දහමට අටුවාවට ඒ වගේම තවත් ඔය සංග්‍රහ ග්‍රන්ථයන්ට අනුව යම් යම් අභිඥා ක්‍රම අපට ප්‍රකාශ කරාද? එතකොට ඒ ධ්‍යාන සමාධි සමාපatti අභිඥා කියන මේ විෂයන් තුලට බැසගත් බොහෝ භික්ෂුන් වහන්සේලා අපි දැකලා තියෙනවා. මොකද ඒක හේතුව තමයි යම් කිසි කෙනෙක් අර සත්පුරුෂ සංසේවණයෙන් සද්ධර්මයේ ලැබිලා යෝනිසෝ මනසිකාරයේ ඔස්සේ නවලෝකෝත්තර ධර්මයන් උදෙසා ධම්මානුධම පටිපන්න ගත කරනවා කියලා කියන්නේ සමතිපස්සනා භාවනා වඩනවා නම් ඒ නිසි මාර්ගයේ කෙනෙක් වඩනවා නම් ධ්‍යානාදී ගුණයන්ගෙන් හිස් වෙන්න බෑ මේ භූමිය. හිස් වෙන්න බෑ මේ ලෝකය. එහෙනම් බුරුම රටේ ඒ වගේ ධ්‍යානාදී උතුම් ගුණයන්ගෙන් ස්වයං පෝෂිත වෙච්ච බොහෝ පිරිස ඉන්නවා. දැන් අපි හඳුනේ මේ මහා ශියාඩෝ ස්වාමීන් වහන්සේගේ විපස්සනා ණය ප්‍රකරණේ උන්වහන්සේ කියනවා උන්වහන්සේ මේ අෂ්ට සමාපatti දක්වාම වැඩුවා කියලා. උන්වහන්සේ මුල්ම හරිය මට මතක හැටියට. ඉතින් එහෙම ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා මේ. අපොයෝ ඒකේ තේරුම දැන් මහා ශියාඩෝ ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධියම කියපු කතාවක් නේ ඒක. එහෙමයි. නමුත් ඊට අමතරව තව බොහෝ පාවොක් ශියාඩෝ ස්වාමීන් වහන්සේලා වැනි තවත් බොහෝ මේ ආචාර්යන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේගේ ශිෂ්‍යාණු පරම්පරාවක් වැඩ ඉන්නවා. ඒතර බොහෝ භික්ෂුන් වහන්සේලාට මේ අපි කියන්නේ මේ තවත් කෙනෙක්ගේ උතුරු මිනිස් දහමක් මේ ප්‍රකාශ කරනවා කියන ඔබතුමාගේ ප්‍රශ්න පිළිතුරක් සපයන්නේ. ඉතින් ඒක නිසා මේ එවැනි ගුණයන් වෙන කෙනෙක් ගැන කියන්න විනයෙන් බාධාවක් නෑ නේද? තමන් ගැන නේද? මෙහෙම දෙයක් තියෙනවා. අපට මහත්තයා ලාභ අපේක්ෂාවක් වගේ චේතනාවක් කියන්න බෑනේ. දැන් උදාහරණයක් අපි ගත්තාම අපි කියන පරියායන් උතුරු මිනිස් දහම් කිරීමක් තමන් ගැන නොකිය අහවල් ස්වාමීන් වහන්සේ මේ වගේ ධ්‍යානලාභී කෙනෙක් අහවල් ස්වාමීන් වහන්සේ මේ වගේ කෙනෙක් කියලා අපි මිනිසුන්ට කියලා ප්‍රත්‍ය ඒ චේතනාවෙන් කිව්වොත් තමයි මේ ඒක අකප වෙන්නේ. නමුත් අපි මේ කිය යුතු දේ කියන්න පුළුවන්. නමුත් අපි තේරුම් කරගත යුතු වන්නේ එවැනි උතුම් ගුණධර්ම දියුණු කරගත්ත පිරිස ඉන්න. හැබැයි තව දෙයක් මතක තියාගන්න මහත්තයා එක තැනක අපි ওই මේ ධම්මපද අට කතාවේ එක තැනක කතාවක් කියනවා යම්කිසි ගිහි කෙනෙක් හෝ කවුරු හරි තමයි ගුරුවරු හැර ගිහි කෙනෙක් කැපකරු කෙනෙක් ඇවිදින් අහනවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේට මේ ධ්‍යාන තියෙනවද මාර්ගඵල තියෙනවද කියලා. ඒ වෙලාවේදී කියන්නේ මේ එකම උත්තරේ තමයි සමන ධම්මං කරෝමි. එහෙමයි. මම මහානදම් පුරන්නේ. නාගසේන හඳුරොත් එහෙම නේද මිනිඳු රජුන්ට කියන්නේ. මම මහානදම් පුරන්නේ. ඒකේ තේරුම අදහස අපිට මහානදම් පුරම කියලා කෙටි වචනයකින් පිළිතුරක් දෙන්න සීමා කරා මිස අපේ ළඟ තියෙන දේ ලෝකෙට ප්‍රකාශ කිරීමට කොහොමත්ම බෑ නම් නැති දේ කොහොමත්ම කියන්න බෑ. එතකොට අපි හඳුනේ පොඩි ගැටලුවක් වෙනවා. දැන් ලෝහිච්චක සූත්‍රයේ ඔయిత වෙනස් කතාවක් තියෙනවා. ලෝහිච්චක සූත්‍රය කියනෝනේ නිදානයක් දැකපු කෙනෙක් නිදානයක් පෙන්වනවා වගේ මාර්ග තියෙනවා නම් කියන්න කියලා කියනවා නේද? ඔව් ඒ කියන්නේ මහත්තයා අවසාන කාලේදී. දැන් උදාහරණයක් අපි ගත්තාම සමහරක් දැන් තියෙනවනේ අපිට මේ තමන්ගේ ශිෂ්‍යයන්ට අවවාද කරන අවස්ථාවක් නම් එහෙමයි. ඒ වගේ තමයි මරණ මංචකින් අවස්ථාවක් නම් ඒ කියන්නේ සබ්‍රහ්මචාරී වහන්සේ ඇහුවොත් නේ. ඇහුවොත් අපිට කියන්න පුළුවන්. එහෙම.
අවසාන විශේෂයෙන් අවසාන කාලේ කියන්න පුළුවන් අපිට. මොකද සමහර සමහරවිට ඔය තියෙනනේ ආදාහන කළ යුතු ආකාරය පවා කියනවා නේද? කියනවා. ඒකේ අදහස මහත්තයා අපට දසධම්ම සූත්‍රයේ පවා කියනවානේ. අවසාන කාල ජීවිත අවසාන කාලයේදී තමන්ගේ ශිෂ්‍යෙක් තමන්ගේ ළඟට ඇවිදින් අහන ඔබ වහන්සේ පැවිදි ජීවිත කරගත්තේ මොනවද කියලා. ඒ වගේලාට අපට මකු වෙන්න බෑ, නිහඬ වෙන්න බෑ. අප යමක් ප්‍රකාශ කිරීම අයිතියක්. එහෙම නැත්නම් ලැජ්ජාවටපත් වෙන්න ඕන කියලා තියෙන්නේ නේද? එහෙමයි. අපි හැමෝටම ඊළඟ ලොකුම ගැටලුව තමයි දැන් මේ ධානා මාර්ගඵල මේ සියල්ල මේ බුද්ධ ශාසනය තුලනේ තියෙන්නේ. දැන් අර අලුතෙන් ස්වාමීන් වහන්සේලා ගොඩක් අය කියනවනේ මේ ධානා කියන්නේ මනස හිර කරන එකක්, ධානා අවශ්‍ය නැහැ, ධානා කියන්නේ Hindu සංකල්පයක්, බුද්ධ ධර්මයේ ධානා කතාවක් නෑ කියලා මේක ටිකක් ධර්මයත් එක්ක ලොකු ගැටුමක් එනවා නේද? ඔව් මෙහෙමයි. අපි කියන අනුකම්පාවෙන් වාසිය පැහැදිලි කරනවා නම් වටිනවා මේ. හොඳයි. ඇත්තටම බුදුදහමේ උගන්වන ධ්‍යාන ක්‍රමයයි හින්දු දහම වැනි වෙනත් ක්‍රම වලින් අපට උගන්වන ධ්‍යාන ක්‍රම තියෙනවානේ. අපි මෙතනදී හිතන්න ඕනේ, බලන්නට ඕනේ ඒ ධ්‍යානයක් සඳහා පාදක කරගෙන අරමුණ මොකක්ද කියලා. අරමුණ. එතකොට මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් මේ සමත භාවනා ක්‍රම තියෙනවා. හැබැයි මහත්තයා ඒකෙදි වැදගත් වෙන්නේ ඔය ආනාපාන සති භාවනාව, කසින භාවනාව වැනි කර්මස්ථාන තමයි බහුල වශයෙන් පවතින්නේ. ඊට අමතරව මෛත්‍රිය, කරුණාව වගේ දේවල් පවතිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු තවත් සමත කර්මස්ථාන තියෙනවානේ. එහෙමයි. කායගත සතිය, අනුස්සති කර්මස්ථාන සමග තියෙන දස අසුබේ තියෙනවා. එතකොට ඒ වගේ ක්‍රම කලාතුරකින් කෙනෙක් තමන් පුහුණු වෙනවා මිස මේ ලෝකේ පවතින දෙයක් නෙමෙයි. ඒ කියන්නේ බුද්ධ ශාසනයෙන් බැහැරව නෑ ඒ වගේ වනේ ගොඩක් දුරට. බැහැරව නැහැ. එතකොට ඒක නිසා අපි තේරුම් කරගත යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ අපට යම් ආකාරයක ධ්‍යාන පුහුණුවක් කරා නම් කරන්නේ ඒ හුදෙක් අපට ලෞකික සැප සම්පත් ලබන්න නෙමෙයි. මේ බ්‍රහ්ම ලෝකයන් නෙමෙයි. ඒ ධ්‍යානය පාදක කරගෙන විදර්ශනා වඩලා මගඵල ලබන්නයි. එතකොට එහෙමනම් අපිට මේ ධ්‍යාන කියන දෙය අපි ප්‍රතික්ෂේප කරොත් බුදුදහම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි අයින් කරොත් මේක අපට වැඩක් නැහැ. මේක අවශ්‍ය නැහැ කියලා කතා කරොත් වෙන්නේ අපට කොච්චරන සූත්‍ර දේශනාවල කොටස් අයින් කරන්න වෙනවද? නේ සංයුත්ත නිකාය ධාන සංයුක්තය එහෙම පිටින්ම අයින් කරන්න වෙනවා. අංගුත්තර නිකාය ඒක ධම්මපාලිය අර ධාන ගැන තියෙන සූත්‍ර 50 ගණන් විතර මම හිතන්නේ. සියල්ලම අයින් කරන්න වෙනවා. ඉතින් ඊටත් අමතරව මහත්තයා සත්‍ය විභංගේ සම්මා සමාධි කොටස අයින් කරන්න වෙනවනේ. ඊටත් අමතරව මජ්ක්‍ධිම නිකායේ බොහෝ තැන්වල සාමාන්‍ය ඵල සූත්‍රයේදී පවා. ඉතින් බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ ධ්‍යාන ක්‍රම, අභිඥා ක්‍රම කියනකොට මේ හැම තැනකදීම අපිට කතා කරන ධ්‍යාන. ඒ වගේ අපි හඳුනන චුල්ලහත්ථිපදෝපන සූත්‍රයේ තථාගත පද කියලා කියන්නේත් මේ ධ්‍යාන හතරමයි නේද? ප්‍රථම ධ්‍යාන ආදී. ධ්‍යාන පද හතර. චරණ ධර්ම වලත් හතරක් තියෙනවා. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. ඉතින් ඒක නිසා අපිට මේ ධ්‍යාන කියන දේ ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි කෙනෙක් ඒක ප්‍රගුණ කිරීම නොවැඩීම එයාගේ පෞද්ගලික කතාවක්. එයාගේ කුසලතා, රුචිකම ඒව මතනේ. ඒව මත. නමුත් ඒ තමන්ගේ පෞද්ගලික අදහසින් ධ්‍යාන ක්‍රම බැහැර කරන්න බෑ අපිට. එහෙමයි. ඉතින් ඒක නිසා අපි කරුණාවෙන් සිහිපත් කරන්නේ ධ්‍යාන ක්‍රම කියන දේවල්, ඒ වගේ විශේෂයෙන් ධ්‍යාන කියන වචනේ තෝරා අපි දෙනවා මහත්තයා අර්ථ දෙකක් අපිට තෝරනවා. විශේෂයෙන්ම ආරම්මන උපනිජ්ජායන ලක්ෂණය. ධ්‍යාන සහ ඊළඟ ලක්ෂණ උපනිජ්ජායන ලක්ෂණ කියලා. ආරම්මන උපනිජ්ජායන කියලා කියන්නේ සමත අරමුණක් අපි අරමුණු කරගෙන දැන් සමත කර්මස්ථාන 40ක් තියෙනවා. ඒ 40ට අදාළ අරමුණක් අපි අරගෙන ඒ අරමුණ පරිකර්ම කරමින් යම් පරිකර්ම සමාධි, උපචාර සමාධි අනුපිළිවෙලින් අර්පණාව දක්වා හිත වැඩෙනවා නම් අපි ඒවට කියන්නේ ආරම්මන උපනිජ්ජායන ධ්‍යාන කියලා. ලක්ෂණ උපනිජ්ජායන කියලා කියන්නේ ඕනෑම අරමුණක පිහිටි ස්වභාව ලක්ෂණය. දැන් ඒකේ ලක්ෂණයක් තියෙනවා, රසයක් තියෙනවා, පච්චපට්ඨාන, පදට්ඨාන තියෙනවානේ. එතකොට ඒ ස්වභාව ධර්මයන් පරමාර්ථයේ විශ්ලේෂණය කරලා ඒ තුල පිහිටි අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිමින් ඇති කරගන්න සමාධිය තමයි ලක්ෂණ උපනිජ්ජායන කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ අපි හඳුනන ඒක විපස්සනාවටද වෙන්නේ? අන්න හරි. ඒක එතෙන්දි පැහැදිලිව සමත සමාධි, විපස්සනා සමාධි. ඒ දෙකටම තමයි එකපැත්තෙන් ධ්‍යාන කියලා දීලා තියෙන්නේ. එතකොට පච්චනීක ධර්මයන් දවනාර්ථයෙන් අපි කතා කරන රූප ධ්‍යාන, අරූප ධ්‍යාන. හැබැයි ආරම්මන උපනිජ්ජායන ලක්ෂණ කතා කරන්නේ අපි මේ රූප ධ්‍යාන, අරූප ධ්‍යාන. හැබැයි ලක්ෂණ උපනිජ්ජායන කියලා අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩලා මාර්ගඵල නිවන දක්වා වැඩෙන සමාධිය තමයි අපි විදර්ශනා සමාධිය කියලා ගන්න. ඉතින් ඒක නිසා අපට සමත භාවනාවෙන් යම් සමාධියක් ලැබෙනවා නම් ඒ ලැබෙන සමාධිය
හුදෙක් අපට ලෞකික සැප සම්පත් පිණිස නෙවෙයි ඒ ඒකාන්තයෙන්ම විදර්ශනාවට පාදක කර ගැනීමට පහසුයි. ඒ කියන්නේ අඳුරේ යමක් අත ගන්නට වඩා ආලෝකයේ සහිත යමක් දකින්නට පහසු දැක ගන්න පුළුවන්. ඉතින් ඒක සමත සමාධියෙන් කරන්නේ නීවරණ සංසිඳවීම. ඒතකොට නීවරණ සංසිඳවා ගත්තට පස්සේ අපිට පුළුවන් මහත්වයේ පහසුවෙන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී දකින්න. එතකොට නීවරණයන් සමග මිශ්‍ර වෙලා කැළඹිලා කෙනෙක් එකපාරටම සමත භාවනාව නොකොට විදර්ශනා පැත්තට යනකොට වෙන්නේ එයාට විශාල හැලහැප්පිලි ගොඩක් දෙන ගමන දුෂ්කරයි කටුකොහල් ගොඩයි. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ ධ්‍යාන කියන දේවල් බුදුදහමින් බැහැර වෙනත් ආගම්වල ඉගෙනුවාට හැබැයි තථාගතයන් වහන්සේ තරම් පැහැදිලිව නිර්වුල්ව ඒ ධ්‍යාන ක්‍රම උපදවා ගැනීමේ කර්මස්ථාන බෙදා අනුපිළිවෙලින් විස්තර කරලා නැහැ. නෑ වෙන කිසිම මේ ක්‍රමයක නෙවෙයි. හින්දු යෝගවල ගත්තත් ඒගොල්ලෝ ප්‍රාණයාමනේ ගොඩක් ප්‍රාණයාමෙත් එක්ක කසින භාවනා කොටසක් තියෙනවා. ඔව් ඒක තමයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. ඉතින් එතනින් එහාට දෙයක් නෑ කට්ටිය. එහෙමයි. අපි හැමෝම එතකොට දැන් ඔය මේ ශුෂ්ක විදර්ශනාව වර්ධවා ගැනීමෙන්ද ඔය ධානය ඕනේ නැහැ කියන මතය ලංකාවේ ඇති වුණේ කියන්නේ. ඔව් ඇත්ත කතාව. මොකද හේතුව දැන් මේ සුක්ෂ විදර්ශනාවට කෙනෙක් පුරුදු වෙනකොට එයාට ධ්‍යාන හුරුවක් ඕනේ නැහනේ. මොකද මේ සුක්ෂ විදර්ශනා අරමුණත් එක්ක මේ අරමුණ තුල සිටීමත් එක්කම අර අපි හැමෝගේ ලක්ෂණ විඥාන තේනවනේ. මේ එතෙන්දී යාට ඒ ලක්ෂණ උපනිඥාන සබ ඇති වෙනවා. ඉතින් ඒ අනුව තමයි ඒ ගොඩක් දෙනෙක් මේ ධ්‍යාන ක්‍රම ප්‍රතික්ෂේප කරන්නේ. අනිත් එක තමයි මහත්තයා මේ බොහෝ දෙනෙක් අපේ ලංකාවේ අපි දන්නවා මේ එක මිනිස්සුયો ගත්තාම හැමෝම චරිත ලක්ෂණ තියෙනවා. එතකොට අපේ ලාංකික බොහෝ දෙනාගේ චරිත ලක්ෂණ තමයි වේගවත් සහ ඉක්මනින් ප්‍රතිඵල ගන්න ඕනේ. කැමත් එහෙම නේද? ඉන්ස්ටන්ට් ශනික නූඩල්ස් වගේ හැමදේම ඉක්මනින් කරගන්න ඕනේ. එතකොට ඒක නිසා මේ ඉක්මන්කමත් එක්ක බොහෝ දෙනෙකුගේ රුචිකාත්වයේ විදර්ශනාව. හැබැයි ඉතින් අපි අහන්නේ එතකොට දැන් අර හිස ගිනි ගත්ත එක්ක ගිනි නිවන ලෙස මේ දුක නිවන්න උත්සාහ කරන්න කියලා තියෙන හින්දා ඒක වරදකුත් නැහැ කියලා කියන්න බැරිද කාට හරි? කිසිම වෙලාවක වරදක් කියන්න බෑ. ඒකට හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ එපා කියලා නැන්නේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ අපට සමත යානික හැබැයි වැරදි විදියට ගියොත් වරදින්න පුළුවන් වේගෙන් කියලා. අනිවාර්යයෙන්ම විපස්සනා යානික යුගනද්ද ආදී වශයෙන් අපට ක්‍රම 4ක් දේශනා කරා. ඉතින් ඒ අනුව අපි තේරුම් කරගත යුතු වන්නේ සුක්ෂ විදර්ශනාව භාවනාව දියුණු කරගන්න පහසුයි. හැබැයි එය ඊටමත් දුකසේ සහ කටුකත්වයේ ආයතු ගමන. මොකද මහත්තයා මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් ඔය සමත භාවනාව කෙනෙක් වඩලා විදර්ශනාවට යනකොට එයාට විදර්ශනා භූමියේදී කර්මස්ථාන හසුරවන්න තියෙන පරතරය වැඩි. ඒ කියන්නේ අපි අතට ඒගොල්ලෝ වැටෙන්නේ මේ දුක්ඛාපටිපදා ගණ්ඩාභිඥා ගණේට. ගණ්ඩාභිඥා. එහෙමයි. ඒ කියන්නේ දුකසේ මහන්සි ප්‍රතිපදාව වඩලා දුකසේම අවබෝධ කරගන්නවා. නමුත් අපිට සුඛාපටිපදා කිප්පාභිඥා සුඛාපටිපදා දණ්ඩාභිඥා ආදී තවත් ප්‍රතිපදා තියෙනවා. ඊළඟට තව එකක් තියෙන්නේ මේ විශේෂයෙන්ම දකින්න දෙයක් තමයි මහත්තයා. දැන් අපි කියනවා විදර්ශනාවේදී පංචස්කන්ධය දර්ශනා කරන්න කියලා. එතකොට පංචස්කන්ධය සමහරක් වෙලාවට අපි අරමුණු කරගන්නේ ඒ මොහොතේ ඇතිවන ක්‍රමයනේ. එහෙමයි. එතකොට නමුත් අර සමත භාවනාව කෙනෙක් වඩලා විදර්ශනාවට යන කෙනෙකුට ඒ ධ්‍යාන සිතේ පවයට පංචස්කන්ධ විපස්සනා කරන්න පුළුවන්. චිත්තජයසික සහ චිත්තජ රූප දකින්න පුළුවන්. හැමදේම පැහැදිලිව දකින්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි තේරුම් කරගත යුතු වන්නේ විදර්ශනා භූමියට විශාල රුකුලක් වෙනවා මේ සමත ශක්තිය. අපේ හාමුදුරුවෝත් එක්ක අපි ඉදිරියේ කරන සාකච්ඡාවල අපි හඳුනේ මේ භාවනා හරියට වඩන හැටි ගැන ටිකක් සාකච්ඡා මාලාවම කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මුලින් මේ අර ගැටලු ටිකක් ලියා ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඊළඟ වැදගත්ම කාරණය තමයි මේ දැන් බුද්ධ දේශනාවේ පිටක 3ක් තියෙනවානේ අපේ හාමුදුරුවෝ. තියෙනවා. දැන් ප්‍රබුද්ධ මහායානිකව තේරවාදීන් පිටිකේ සර්වස්තිවාදීන් පවා අභිධර්ම පිටකේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මන් දන්න තරමින්. නෑ. ඔව් එහෙම තියෙද්දි අපේ ලංකාවේ පිරිසක් ඉන්නව නේද දැන් මේ අභිධර්මයේ පස්සේ ලියවිච්ච එකක් ඒක බුද්ධ දේශනාවක් නෙමෙයි අභිධර්මයේ වැඩක් නැහැ එහෙම කියන පිරිසක් ඉන්නව නේද? මේක කෙලින්ම අර නවීන ස්වාමීන් වහන්සේ කියන වගේ තථාගතයන් වහන්සේගේ ජින චක්‍රයට පහර දීමක් නේද කියන්නේ? පැහැදිලිව මහත්තයා. ඒක හේතුව තමයි ත්‍රිපිටක බුද්ධ වචනය සහ තථාගතයන් වහන්සේගේ හරය. එහෙමයි. ඒ වගේම බුද්ධ වචනේ පිටි අරටුව තමයි අභිධර්ම. එහෙමයි. එතකොට යම්කිසි ගහක අරටුව අයින් කරොත් මහත්තයා ගහ වැඩක් නැහැ. ඒ වගේ ත්‍රිපිටක ධර්මයේ තියෙන ප්‍රධානම අරටුව අභිධර්මය. ඉතින් අභිධර්මය
අද වර්තමානයේ ඉන්න මේ භික්ෂුන් වහන්සේලා එය ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ප්‍රතික්ෂේප කිරීමේ අපි සාධක හොයන්න ඕනේ. එහෙමයි. ඊළඟ සාධාරණ හේතු පෙන්වන්න ඕනේ. සාධාරණ හේතු පෙන්වන්න ඕනේ. එහෙමනම් ඒ අය ඒ ප්‍රතික්ෂේප කිරීම මත අපට සිදුවෙන දෙයක් තියෙන මහත්ය දැන් අපට අපදාන පාළිය. එහෙමයි. ඒ වගේම තමයි තව බොහෝ තැන්වලදී පාළිය. තැන්වලදී බුදුරජාණන් වහන්සේ මේ අභිධර්මයේ ගැන කියපු කතා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තා උපාලි මහරහතන් වහන්සේ අපදානෙම කියනවා සොත්තන්තංච අභිධම්මංච විනයං කියලා. ඒ කියන්නේ සූත්‍ර අභිධර්ම විනය කියලා ත්‍රිපිටකයක් නවාංග ශාස්ත්‍රීය ශාසනය තුල විග්‍රහ කරා කියලා. එතකොට දැන් අපි දැන් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා අංග 9කට බෙදෙනවා. ඒක ව්‍යාකරණ කොටසට වෙන්නේ අභිධර්ම. එතකොට එහෙමනම් ඒ නවාංග ශාස්ත්‍රීය ශාසනය තුල තමයි පවතින්නේ විනය සූත්‍ර අභිධර්මයේ කොටස් තුනක්. අනිත් එක තමයි මහත්ය විශේෂයෙන්ම අර ආනන්දමා හිමියන් වහන්සේගේ අපදානේ අවසානයේ අට කතාවල දකින්න වෙන ගාථාවක් තමයි ද්වාසීතින් බුද්ධතෝ ගන්හින් ද්වේසහස්සානි බික්කුණෝ චතුරාසීති සහස්සාන යේ ධම්මා පවත්තිනවා. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මස්කන්ධ 82000ක් ලැබෙනකොට ඒ වගේම මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ධර්මස්කන්ධ 2000ක් ලැබෙනකොට සියල්ල 84000ක් කියනවා. එතකොට එහෙමනම් අපි දැන් යම් කිසි න්‍යායකට අනුව මේ ඉගෙන ගන්නවනේ. මොකද බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනේ අපි රස වශයෙන් ඒක රසයි කියනවා. ධර්ම විනය වශයෙන් බෙදෙන කොටස් දෙකකට. ත්‍රිපිටක වශයෙන් බෙදෙන කොටස් තුනකට. එහෙනම් බෙදාන්න ගියපුවාම ධර්මස්කන්ධ වශයෙන් 84000 බෙදෙනවා. එතකොට එහෙමනම් මේ 84000කට ධර්මස්කන්ධයේ ප්‍රභේද කරනකොට අභිධර්ම පිටකයේ කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ධර්මස්කන්ධ 42000ක් අයින් කරන්න වෙනවා. එතකොට එහෙමනම් බුද්ධ වචන කොටසක් අඩු වෙනවා. කොටසක් කියන හරියටම භාගයක් අඩු වෙනවා. එතකොට එහෙමනම් අර ධර්මාශෝක රජතුමා පුවා කියනවා 84000ක් ධර්මස්කන්ධය අරමුණු කර ධර්ම විහෙර 84000ක් හදුවා කියලා. ඒ වගේම අපි හඳුනන්නේ මේ මිලින්ද ප්‍රශ්න නිදාන කතාවේ තියෙනවා නේද නාගසේන හඳුනන මුලින් ඉගෙනුවේ අභිධර්මයේ කියලා. නාගසේන මහරහතන් වහන්සේලාත් එහෙමයි මහත්යෝ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේත් එහෙමයි. ඒක හේතුව මොකද අර ත්‍රිවේදී ඉගෙනගත්ත බ්‍රාහ්මණ වංශිකයන් තුල තියෙනවා පුදුමාකාර මාන්නයක්. ඒකට තර්ක ශාස්ත්‍රාදී දේවල් ගැඹුරට ඉගෙන ගත්තා. ඒගොල්ලෝ සූත්‍ර පිටකේ නිකන් අර පොඩි ළමයි කියවන හොදි පොතක් වගේ ඒගොල්ලන්ට හිතෙන්නේ. වෙන්න පුළුවන්. ඒක නිසා එවැනි අවස්ථාවලදී ඒ කට්ටියගේ අර මනෝමය ගැටලු පවා දාර්ශනික ගැටලු වලට ලොකු පහරක් එල්ල කරපුවා යමක ආත්ම දෘෂ්ටිය බිඳින්න පුළුවන් අභිධර්මයෙන් තමයිනේ. පුළුවන්. අභිධර්ම විතරයි පුළුවන්. අපි හඳුනන එතකොට අටුවාවේ කොහෙට යනක තියෙනවද මේ ධර්මයේ අතුරුදහන් වෙද්දී සද්ධර්මාන්තර්දානදී මුලින්ම අතුරුදහන් වෙන්නේ අභිධර්මයේ. අභිධර්ම ප ဋ ාහන ප්‍රකරණය මහත් අතුරුදහන් වෙන්නේ. මුලින්මනේ. අන්තිමටම ජාතක පොතනේ. ඔව්. අනිත් එක තව ඒක එතකොට අපි හඳුනන කවුරු හරි අභිධර්මයේ අයින් කරන්න උත්සාහ කරනවා නම් එයා ඒගොල්ලෝ මේ සද්ධර්මාන්තර්දානෙට දායක වෙන අය වෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ බුදුදහම අයින් කරන්න උදව් කිරීම මේ කරන්නේ. එහෙමයි. ඒ ඇත්ත එක පැත්තකින් මේ ධර්ම නැති කරන්න මේ උදව් කිරීමක් අපිට කරවරපත් වෙනවා. ඉතින් ඒක නිසා අපට කිසිසේත්ම මේ අභිධර්මයේ පසු කාලීන සකස් වෙච්ච දෙයක් කියලා ප්‍රතික්ෂේප කරන්න අපි හඳුනන්නේ අභිධර්මයේ එපා කියන අයගේ ප්‍රධාන තර්ක කීපයක් තියෙනවා මම ඔබ වහන්සේගෙන් අහන්නම් මේ ගැටලු निराකරණය කරගෙන සඳහා. පළවෙනි තර්කය තමයි පළමු සංගායනා දෙකේදී අභිධර්මයේ සංගායනා වුන්නේ නැහැ කියන එක පළවෙනි තර්කය. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා නිවන් දැකපු ගිහි පැවිදි සියලු දෙනාම නිවන් දැක්කේ සූත්‍ර පිටකයේ සූත්‍ර හෝ සතරපද ගාථාවක් ශ්‍රවණය කරලා. ඒ නිසා අභිධර්මයේ බුද්ධ දේශනාවක්ම වුණත් ඒ දෙවියන්ට කරපු දේශනාව අපිට එච්චර අදාළ නැහැ කියලා කියනවා සමහරු. ඔබ වහන්සේ මේ තර්ක දෙකට කොහොමද උත්තර දෙන්නේ? මහත්තයා මේ අභිධර්මය පළවෙනි සංගායනාවේදී සංගායනා කරේ නැහැ කියලා කෙනෙක් කියනවා නම් ඒක එයාට වැරදිච්ච තැනක්. හේතුව මොකද බුදුරජාණන් වහන්සේ අවසානයේදී පිරිනොම් මංචකයේදී දේශනා කරා යෝවෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ. සෝවෝ මමච්චේන සත්තා. ආනන්දේ මම ධර්මයේ සහ විනය නුඹලට දේශනා කරා මගේ ඇවෑමෙන් නුඹලට ශාස්ත්‍රු වෙනවා. එතකොට පළවෙනි ධර්ම සංගායනාවේදී ධර්ම විනය වශයෙන් තමයි මේ කොටස බෙදාගත්තේ සංගායනා කරන්නේ. එතකොට ධර්මයේ කියන කොටස යටතේ තමයි මහත්වෝ මේ අභිධර්මයේ කියන අන්තර්ගත වුනේ. හැබැයි ඊට පස්සේ දෙවෙනි ධර්ම සංගායනාව වෙනකොටත් ධර්ම විනය වශයෙන් බෙදුනේ. ඒකද තියෙනවද අපි හැමෝම කොහෙද තැනක තියෙනව නේද? වජ්ජිපුත්තක භික්ෂූන් මේ ප්‍රකරණ 6 ප්‍රතික්ෂේප කරා කියලා මම අහලා තියෙනවා කොහෙද තැනක. ඒ වජ්ජිපුත්තක භික්ෂූන් මම ඇහුවා ප්‍රතික්ෂේප කරන්න නම් මේ 6 තියෙන්නේ බෑනේ. අනිවාර්යයෙන්. ඒක තමයි. ඒ වජ්ජිපුත්තක භික්ෂූන් යම් කාරණා ප්‍රතික්ෂේප කරන දෙවෙනි ධර්ම සංගායනාවේදී. නමුත් ඒ කට්ටිය වෙන මහා සංඝ නිකායක් පටන් ගන්නවනේ. හැබැයි ඒත් ඒගොල්ලෝ වෙනම අභිධර්මයක් හැදුවා. ප්‍රතික්ෂේප කරේ නැහැ. ප්‍රතික්ෂේප කරේ නැහැ. එතකොට එහෙමනම්
නම් අපි තේරුම් ගන්න ඕනේ දැන් බුදුරජාණන් වහන්සේගේ වචනෙන් තිබිච්ච දෙයක් තමයි මේ අත ප්‍රතික්ෂේප කරන්න හෝ නැති වෙන යොමු කරගත්තේ. එතකොට දැන් කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න තියෙන දෙයක් නේ ප්‍රතික්ෂේප කරන්න බෑනේ. අනිත් එක තව දෙයක් තියෙන මහත්තයා ඔය අට කතා සම්ප්‍රදාය. අට කතා සම්ප්‍රදාය පටන් ගන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් කියන එක තමයි අපේ අටුවාවලින් මතු කරන්නේ. අටුවාවලින් මතු කරන්නේ. එතකොට ඔය ධම්මසංගණේ අට කතාවේ කියනවනේ අර්ථශාලිනී. ඔව් අර්ථශාලිනී. ආභිධම්මිකා නාම ධම්මකතිකා නාම. එහෙමයි. එතකොට ආභිධම්මිකයෝම තමයි ධර්මකතිකයෝ කියලා කියන්නේ. අවශේෂා ධම්මං කතන්දින ධම්මකතිකා. ඒ කියන්නේ අනිත් අය ධර්ම දේශනා කරලා ධර්මකතිකයෝ වෙන්නේ නැහැ. ඒකේ හේතුව කියනවා ඔය පංචස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද වැනි මේ ගැඹුරු ධර්ම කාරණාවන් ගැටලු කාරණා නැතුව කියන්නේ ගැටලු නැතුව නිර්වුල්ව විස්තර කරන්න පුළුවන් ක්‍රමයේ තියෙන්නේ අභිධර්මයේ ගැන ඉගෙන ගත්ත කෙනෙකු විතරයි කියලා. එතකොට දැන් මහත්යම හිතන්නකෝ අපි දැන් යම් සූත්‍ර දේශනාවල අපි දකිනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං කියලා. එතකොට මේ කියන විශ්ලේෂණය අපට සූත්‍ර දේශනාවෙන් කොහොමද පෙන්වන්නේ? දැන් ඇස කියන එක, ඒ වගේ රූපය කියන එක, චක්කු විඥාන කියන එක, ඒ સિદ્ધාන්තය අපට සූත්‍ර හැමදේම දකින්න පුළුවන්. හැබැයි ඒ સિદ્ધාන්තය විග්‍රහ කරන්නේ අභිධර්මයේ. අනිත් එක තමයි දැන් චක්කු සම්පස්සජා වේදනා කියන්නේ. එතකොට දැන් චක්කු සම්පස්සය නිසා හටගත්ත වේදනාව අපි කතා කරනවා. හැබැයි ඒ චක්කු සම්පස්සයෙන් හටගත්ත වේදනාව කියලා කියන්නේ චක්කුද්්වාර චිත්ත පරම්පරාව තෝරන්න ඕනේ. එතකොට මහත්ය තේරුම් කරගත්ත යුතු අපි මේක ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි. අභිධර්මයක් අපි ළඟ තියාගෙන සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ උගන්වා වදාළ පරමාර්ථය හරය අරටුව නිවැරදිව තේරුම් ගන්න. ඒක අපි අහන්නේ මම අහපු දෙවෙනි ප්‍රශ්නේ දැන් බුද්ධ කාලේ හැමෝම නිවන් දැක්කේ සූත්‍ර අහලානේ. ඉතින් ඇයි අභිධර්මය අද ගන්න කියලා අහනවනේ. අන්න හරි. හොඳ කතාව මහත්තයා. දැන් මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් බුදුරජාණන් වහන්සේ එක ගාථාවක් දේශනා කරා කියලා එතන හිට ඔක්කොම නිවන් දැක්කේ නේද? ඒක සමහරක් වෙලාවට ඒ පුද්ගලයා දියුණු කරගත්ත සාංශාරික පුරුද්දට අනුව තමයි සසර පුහුණු අනුව තමයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ සහ ආසයානුසේ ඥානෙ භාවිතා කරලා එයාට ගැළපෙන දේශනාව කරේ. එතකොට මහත්තයා අනිත් කතාව තමයි ඒ හැම කෙනෙක්ම පෙර සංසාරයේදී ඒ භාවනා ක්‍රම ධර්මකාරණාන් පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඒ පුරුදු පුහුණු වෙලා හිටපු නිසානේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ එක ගාථාවක් ඇසුරෙන් නිවන් දැක්කේ. පිළිගන්න ප්‍රශ්නේ දුතාංග වඩපු නැති කෙනෙක් නිවන් දකින්නේ නැහැ කියලා පෙර ශාසනයකට. එහෙනම් ඒක අනිවාර්යයෙන් ඒ දුතාංග ධර්මයෙන් පුහුණු අනිවාර්ය භික්ෂුවකට මේ භවෙ නැති වුණා නේ. පෙර භවෙ කරලා තියෙනවා. ඒ වගේම තමයි මහත්තයා මේ ජීවිතේ භාවනා නොකලත් කෙනෙක් දේශනාවක් අවසානයේ නිවන් දකින්න ඒ සසර පුරුදු කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අනිත්‍ය තව දෙයක් තියෙනවා මහත්තයා මතක තියාගන්න ඕනේ කාරණාව. අපි ඇත්තම අට කතාවලදී දකිනවා භාග්‍යතුන් වහන්සේ බුත්තානුමෝදනාවසෙන් යම් ධර්මයක් දේශනා කරනකොට දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය තර ධර්ම සම්භාරය දේශනා කරනවා කියනවා. එතකොට අපි හිතමු දැන් එදා බුත්තානුමෝදනාවට ගත් එක දමවත ගාතාවක්. ඔව්. ඒ ගාතාවත් අපිට අද තියෙන ගාතාව විතරයි නේ. ගාතාව විතරක් අපිට තියෙනවා. හැබැයි ඒතරි ගාතාවත් එක්ක කරපු අර්ථ විග්‍රහය කොයි? එහෙමයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අර තියෙන මේ ධර්මයේ විභජන්ති පටිවිභජන්ති. ඒ කියන්නේ අර්ථයක් අපි බෙදනවා නැවත බෙද බෙදා නොඑක් ණය ක්‍රම වලින් ඒ දේශනා කරා කියන එක නෙමෙයි මේ කියන්නේ. එහෙමයි. එතකොට එහෙමනම් ඒ ඔක්කොම අහලා තමයි නිවන් දැකන්නේ. නැතු මේ සතරපද ගාතාවක් අහනම කියන එක නෙමෙයි නේ. නෙමෙයි. තැම් කෙනෙකුට සතරපද ගාතාව දෙසුම් කෙලවර නිවන් දකින්න පුළුවන්. මට්ටමක් තියෙන කෙනෙක්. තියෙනවා. නමුත් සමහරක් කෙනෙකුට ඒ ගාතාව විශ්ලේෂණය කරනකොට තමයි නිවන් දකින්නේ. ඉතින් අපි ඒක නිසා අර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය සහ ඒ දේශනාව දිහා බලනකොට අපි තේරුම් කරගත යුතු වන්නේ තථාගතයන් වහන්සේ යම් මාතෘකා දේශනාව තමයි අපිට පෙරට ඇවිල්ලා තියෙන්නේ. සූත්‍රයට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ සූත්‍රයේ අර්ථ විග්‍රහය ඇතැම් කොටස් තමයි මේ අට කතාවට සහ අපට අභිධර්ම දේශනාදී තැන්වල අපිට දකින්න පුළුවන්. ඉතින් ඒක නිසා අපට අභිධර්මයෙන් තොරව නම් මේ ධර්මයේ විග්‍රහ කරන්නට පුළුවන් කමක් නැහැ. වර්තමාන නම් කොහොමත් බෑ නේද අපි අහන්නේ. කොහොමත් බෑ. මොකද කෙනෙකුට විශේෂයෙන්ම විදර්ශනා භාවනාව පුහුණු වෙන්න නම් ඒ විදර්ශනාවේ නිවැරදි හරය සහ ණය ක්‍රමය පෙන්වන අභිධර්මය. අපි හැමෝම අභිධර්මය අනවශ්‍යයි කියන ඇතැම් ස්වාමීන් වහන්සේලා ගන්න එක තර්කයක් තමයි අභිධර්මය කියන්නේ මේ අමුතු චිත්තජයසික රූප විග්‍රහයක් නෙමෙයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලටම පාවිච්චි කරපු පర్యాయ නාමයක් තමයි අභිධර්ම කියන්නේ. ඕක මහත්තයා කින්ති සූත්‍රයේදී කියනවා මේ අභිධම්මේ අභිවිනය කියන වචනයට
ඒ අභිධම්මයේ කියන එකට සත්‍තිස් බෝධිපාක්ෂ ධර්ම කියන එක තමයි කතා කරන අට කතාව. එහෙමයි. ඒක අර්ථයක් විතරයි. එහෙමයි. හරි හැබැයි සමහර තැන්වල අභිධම්මයේ කියනකොට සත්ත්වසු පකරණේසු. එහෙමයි. ඒක සත්ත ප්‍රකරණ මේ අභිධම්ම කියලා කියන්නේ. ඒක අභිධම්මෝ නාම රූප පරිච්ඡේද ඥාන. අභිධර්මයේ කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානයි. එතකොට අපිට එහෙනම් මේ අභිධම්ම කියන එකම වචනයට විවිධාර්ථ තියෙනවා. විවිධාර්ථ දීලා තියෙනවා. එහෙනම් එක අර්ථයක් විතරක් අපි අල්ලකට කෑ ගන්න බෑ. දැන් උදළු මිටක් කියන එක තැනයි බත් මිටක් කියන එකේ එකම මිට නෙමෙයි කියන්නේ. අන්න හරි. ඉතින් ඒක නිසා අපි තේරුම් කරගත යුතු වන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ අභිධර්මයේ මහත්යා දකින්න මහත්යාට තේරෙන්න පුළුවන් සත්‍තිස් බෝධිපාක්ෂ ධර්ම කියලා. තව කෙනෙකුට එන්න පුළුවන් නාම රූප පරිච්ඡේද කියලා. තව කෙනෙකුට සත්‍ය ප්‍රකරණ කියලා දකින්න පුළුවන්. හැබැයි මෙතනදී වැදගත් වෙන්නේ අභිධර්මයේ කියලා මේ එක ඒ වචනයට අපි සීමා වෙන්නේ නැතුව ඒ වචනය තුල කිඳා බැස්සහම සත්‍තිස් බෝධිපාක්ෂිකත් ඒ තුල තියෙනවා. ඒවා නාම රූපත් ඒ තුල තියෙනවා. සත්‍ය ප්‍රකරණ මේ තුල තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ ප්‍රතික්ෂේප කළ හැකි දෙයක් නෙමෙයි. ඒතර අපි හැමෝම ඇත්තටම දැන් අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් කොයිතරම් සූත්‍රපද විදර්ශනා වැඩුවත් අර තථාගත ජින චක්‍රය ප්‍රතික්ෂේප කිරීම නිසා යාර මාර්ගඵල ලබන්න බැරි මේ තත්ත්වයක් ඇති වෙන්න බැරිද? පුළුවන් මහත්තයා. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ඇතැම් ධර්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක එක්තරා දෙයකින් කෙලෙසාවරණයක් වෙන්න පුළුවන්. මේ මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මහත්තයා. එයාට ඒක මේ තවත් අන්තරාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් පංචානන්තරික කර්මයක් නෙමෙයි. නමුත් ඒ හා සමානව එලීගේ විපාක දෙන්න කර්මයක් වෙන්න පුළුවන්. මොකද එයා ධර්මයේ ප්‍රතික්ෂේප කරනවානේ. වැදගත්ම කොටස ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ අද වර්තමානයේ කිසිම භික්ෂුන් වහන්සේ නමකට තථාගත බුද්ධ වචනේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි තම තමන්ගේ රුචිකත්වය අනුව තම තමන්ට තේරෙන විදිහට මේකේ මේ තමන්ට ග්‍රහණය කරගන්න පුළුවන් කොටස් වලින්. හැබැයි තමන්ගේ පෞද්ගලික අදහස් තියෙන්න පුළුවන්. හැබැයි ත්‍රිපිටකයේ කොටස් අයින් කරන්න එකතු කරන්න බෑ කාටවත්. ඒක කිරීම ආනන්තරික පාප කර්මයක් හා සමාන එක පැත්තකින්. එහෙමයි. අපේ හැමදෙරෝගේ තව හොඳයි නෑ හරි මහත්තයා. ප්‍රශ්නයක් අපේ මේක මේ මට පුද්ගලිකවත් අදාළ හැබැයි පොදු ප්‍රශ්නයක්. දැන් අට කතාවේ බොහොම පැහැදිලිව තියෙනවානේ ත්‍රි හේතුක උපතක් අවශ්‍යයි මේ ජීවිතේ මාර්ගඵල ලබන්න කියලා. එහෙනම් ත්‍රි හේතුක වුණොත් විපස්සනා ඥාන වැඩුණාට මේ මම හිතන්නේ සංකාරූපිකා ඥානෙ හැට යන්නේ නෑ නේද? මම දන්නේ. ත්‍රි හේතුක වුණොත් දි හේතුකයට කොහෙද මහත භාවනා කරන්න බෑ. බෑනේ. එයාට අඩුම ගානේ උපචාර සමාධිය. දැන් අර ස්වාමීන් වහන්සේලා කියපන මටත් චෝදනාවක් කරන්නේ මම හේතුක උපතක් කියලා මම ඒකින් තමයි මේක අහන්නේ. කෙනෙක් දෙ හේතුක ත්‍රි හේතුක වර්තමානයේ දැනගන්නේ කොහොමද? මේ මහත්තයා ඒකට මේ කාරණා කීපයක් තියෙනවා. දැන් අහේතුක කියන එක අදහස ගන්නතහම විශේෂයෙන්ම අද වර්තමානයේ අපි අර මේ සමහරක් ඉන්නවන්නේ මේ පුරුෂ ස්ත්‍රී භාවයක් උපදින මිනිස්සු ඉන්නවා. පණ්ඩක උපතෝ විහන්දි කියනවා. අන්න හරි. එවැනි කෙලිම හේතුකයි. ඒකට හේතුකයි. ඊළඟට මිනිස්යන් අතර කෙනෙක් උප්පත්තියෙන්ම අංග විකල මන්ද බුද්ධික බවක් තියෙනවනේ. ඊට මට අදාළ එකක් තියෙනවා අට කතාවේ තියෙනවා නේද? ජාත්‍යන්ත නම් අහේතුකයි කියලා. ඒකනේ දැන් ඔය චෝදනාව මට කරන්නේ. ඔව් එහෙමයි මහත්තයා දැන් බලන්න ඕනේ දැන් මහත්තයා ජාත්‍යන්ත කියලා කිව්වට ප්‍රතිසන්දි සිතත් එක්කම ඇතිවෙච්ච සිද්ධාන්තයක්ද එහෙමත් නැත්නම් පසුව කලල අවස්ථාවේ ආපු ගැටි කියලා. එහෙමද අපි අහන්නේ. අන්න හරි සිද්ධාන්ත ටික බලන්න ඕනේ. මොකද හේතුව ප්‍රතිසන්දි සිත තුලදී ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභීව කෙනෙක් උපන්නා නම් පසු කාලීනව යාට අසන්ද වීමක් හෝ අතපය කොරවීමක් හෝ යම් දෝෂ ඇති වෙන්න පුළුවන්. මොකසෙදි වෙන්න පුළුවන්. පුළුවන්. ඒක සාධාරණ හේතු. දැන් අර සෝරේ සිරුවර බලන්න. එහෙම ඒක කාන්තාවක් වුණානේ. කාන්තාවක් න පසු කාලේ ආපු පිරිමෙක් වුණා. එහෙම. ඉතින් බලන්න අපිට මේ කතාව වලින් පැහැදිලි පසු කාලේ කර්ම විපාක බලවත් වෙනකොට යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන් වෙනස් වෙලා. හැබැයි මතක තියාගත යුතු වන්නේ දැන් ඔබතුමා වගේ කෙනෙක් කියනවා නම් අහේතුකයි කියලා. ඉතින් තව කෙනෙක් කියනවා නම් දි හේතුකයි කියලා අපි තේරුම් කරගන්න ඕනේ ඔබතුමාත් එක්ක සාකච්ඡා කිරීමේ සහ ඔබතුමාගේ ධර්ම දැනුම සහ භාවනා පුහුණුව මේවත් එක්ක සසඳලා බලනකොට දි හේතුව කෙනෙකුට මහත්යා අවම වශයෙන් උපචාර සමාධි මම අපේ හඳුන ආන්නේ නැතුව ඒක තමයි උපචාර සමාධිය ලබන්න බෑනේ. එහෙම තියෙනවද අටුවාවේ? පැහැදිලිව කියනවා. කෙලින්ම මේ කෙලින්ම කියන දි හේතුක උත්පාති ලැබන කෙනා ධ්‍යානයක් උපදවන්න බෑ කියලානේ. ඒක ධ්‍යානයක් උපදවන්න බෑ නම් විදර්ශනා කොහොමවත් බෑ. ඒ කියන්නේ විදර්ශනා මේ දැන් ඔය බයතුපට්ඨාන ඥාන බෑනේ. නාම රූප දකින්න බෑ. බෑ. ඉතින් ඒක නිසා දෙ හේතුක ප්‍රතිසන්දිලාභී කියනකොට ඒ දේවත් බැරි නම් අහේතුක කෙනෙක්ට කොහෙත්ම බෑ. ඉතින් ඒක නිසා මේ දැන් ඔබතුමාගේ භාවනා දැනුම මම දන්නේ නැහැ. නමුත් මම අහලා තියෙන ඔබතුමාත් භාවනා කරනවා යම් විදිහට මේ ආලෝක පේනවා කියලා. ඉතින් ඔබතුමා ජාත්‍ය අඳන ඔබතුමාට සමාධි ආලෝක පේන්නේ විදිහට නේ.
ඔබතුමාට සමාධි ආලෝකයක් වැටහෙනවා නම් සමාධි ආලෝක ප්‍රකට වෙනවා නම් ඉතින් ඒ තුල ජාත්‍යන්ත භාවයක් අපි නම් පිළිගන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔබතුමාගේ යම් අද අපි හඳුනන්නේ මේ ඕක විශේෂයෙන් බලනවා කියන්නේ ප්‍රඥාව නේද? ඔව් ප්‍රඥාලෝකය. ප්‍රඥාව සහ මත ස්මෘති ශක්තිය. දුර්වලයි කියලා කියනවා නේද? අහේතුක ද්‍රි හේතුක වලින් සාමාන්‍යයෙන්. දුර්වලයි. විශේෂයෙන් ජාත ප්‍රඥා පිහිටන ප්‍රතිසංසිතත් එක්කනේ. අනිත් එක තමයි මහත්තයා ඔය අපි මේ භාවනා කරනකොට ඔය ප්‍රායෝගිකව කියන කතාවක් අපේ ගුරු ස්වාමීන් වහන්සේලා දැන් භාවනා කමඨහන තුල හිත පිහිටුවාගෙන කාලය ප්‍රගුණ කරනකොට එයාට මුලින්ම ඇති වෙන මොකද පැතිරිච්ච ආලෝකයක්. එහෙමයි. හරිද? අන්නේ පැතිරිච්ච ආලෝකයට තමයි ප්‍රඥාලෝක කියලා කියන්නේ. ඒතකොට මේ ප්‍රඥාලෝකේ පහළ වෙන්නට ඕන සමාධි ආලෝකේ පහළ වෙන්න නම්. ඒක සමාධි ආලෝකේ පහළ වෙන්න ප්‍රඥාලෝකේ අපිට තියෙනවා විතරයි. ඒක ප්‍රඥාලෝකේ අපිට ලැබෙන්නේ ප්‍රතිසංසිතත් එක්ක. ඒ කියන්නේ අපි හඳුනන්නේ එහෙමනම් කවුරු කාට හරි භාවනා කරද්දී යම් හොඳ හිත එකඟ වීමක් හරි වෙනවා නම් ඒ කියන්නේ එයා ත්‍රි හේතුකයි එයා මේ උත්සාහ කරලා කමක් නැහැ. කිසිම බාධාවක් නැහැ. එයා හොඳම දේ තමයි ත්‍රි හේතුකද දෙ හේතුකද අ හේතුකද කියලා තමන්ටම තමන් ගැන බලන්න ඕන නම් අඛණ්ඩව මම කියන තරකේ තව මහත්ය එක කමටහන. එහෙමයි. ආනාපාන සති භාවනාව හෝ කායගත සතිය අට්ටික සංඥාව හෝ මොනියම් හෝ එක මෛත්‍රී කමටහනක් කරකමන්නේ. එක කමටහනක් අවම වශයෙන් මාස 3කට වඩා වැඩි කාලයක්. එහෙමයි. එක දිගට වඩන්න. වෙනත් කිසිදු කමටහනක් නොවඩා සතර ඉරියව්වේ එක කමටහන මාස 3කට වඩා වඩනකොට තමන්ට දැනෙනවා තමන්ට ප්‍රකට වෙනවා ඒ භාවනාවේ දියුණුවත් එක්ක මම අහේතුකද මම දි හේතුකද මම ති හේතුකද ත්‍රි හේතුක නම් මම දැන් මට ලැබිච්ච තැන සහ මට යා හැකි දුර. එහෙමයි. අපි හන්නේ ඒක ත්‍රි හේතුක උපත අනිවාර්යයි මේ මාර්ගඵලය ලබන්න මේ ජීවිතේනේ. අනිවාර්යයි. ඒ ත්‍රි හේතුක උප්පත්තිය අනිවාර්යයි කියන එක භාග්‍යතුන් වහන්සේ දා සහම්පති මහා බ්‍රහ්ම රාජයාගේ ආරාධනාව මේ ලෝකේ බලනකොට අර නෙළුම් මල් කතාව කියන්නේ ඒකනේ. ඒක තමයි දැක්කේ. උග්ගටිතඥ විපචිතඥ නෙය්‍ය පදපරමකට බෙදුවානේ. ඒතකොට ඒ අඩුම ගානේ පදපරමයත් අහේතුක ගණන් අපි දාන්නේ නෑනේ. පදපරමයත් කාලයක් තිස්සේ භාවනා කරමින් නිවන් දකින්න කවදා හරි. එතකොට ඒක නිසා අපි අපි පදපරම කියන්නේ මේ ජීවිතේ නිවන් දකින්න බැරි අය දැන් නායුණු ස්වාමීන් වහන්සේගේ බුදුබව පතන කෙනෙකුටත් මේ ජීවිතේ නිවන් ලැබෙන්නේ නැහැ නේද? කොච්චර උත්සාහ කරා. ඒ කියන්නේ එහෙම චේතනාවක් තියෙනවනම්. ඔව් චේතනාවක් තියෙනවනම් බුදුබව පතන්න චේතනාවර නිවන් දකින්න බෑ. ඒක තමයි ධර්මතාවය. ධර්මතාවය. ඒතකොට ඒගොල්ලොත් වැටෙන්නේ පදපරම ගණේටද? නෑ. ඒක හැටි වැටෙන්නේ නෙయ్య ගණේට. නෙయ్య ගණේට නේ. මොකද හේතු කාලාන්තර තිස්සේ පූර්ණ කර යනවානේ. ඒක පුළුවන්කම තියෙද්දි නිවන් දකින්න කියයිනේ. එහෙමයි. ඒක තමයි නියමාර්ථය. මොකද හේතුව සමහරක් උතුමෝ ඉන්නවා අද වර්තමානයේ වුණත් අර බුදුබව පැතීමේ බලවත් කුසල චේතන පණිදිය නිසා එහෙමයි. තමන්ට මාර්ගඵල ලැබෙන්නේ නැති අවස්ථාව. ඒමයිට අපි හැමෝටම අර විදර්ශනා වැඩුවෝ සංකාරූපික ඥාණයෙන් එහාට කොච්චර උත්සාහ කරලා තියන්නේ නැහැ කියන කතාව ඇත්තද? කිසිසේත් යන්න. හොඳම අවස්ථාව තමයි මහත්තයා. දැන් අද ගොඩක් දෙනෙක් ඉන්නවනේ මේ මම බුදුබව පතනවා කියලා අර වචනෙන් කියන කට්ටිය ඉන්නවනේ. නේද? එතකොට අර බුදුබව පතනවා කියන මේ චේතනාව සමහරක් අයට වර්තමානයේ මේ නොඑක් දේවල් දැකීම නිසා ඇසීම නිසා හිත පහළ වෙන්න පුළුවන්. සමහරක් අයට පෙර සංසාරේ පුරුද්ද නිසා ඉන්න පුළුවන්. එතකොට තමන් භාවනා කරනකොට පෙර සංසාරේ ඉඳලා පුරුද්දක් නම් ඒ වගේම තමයි තමන් පෙර ඉඳලා මේ නියත විවරණ අරගෙනක් තියෙනවා නම් ඒ වගේම අනිත් විවරණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම හතු සංකාරූපේක්ඛා ඥානෙ දක්වා යනකොට සංකාරූපේක්ඛා ඥානෙන් එහා පැත්තේදී කෙලින්ම එයාගේ අරමුණ ප්‍රාර්ථනා ඉස්සරහට ඇවිදින් ඉතින් එහා භාවනා කැඩෙනවා යාගේ. එහෙම නැත්නම් එයා ගෝත්‍ර භූඥානට කියලා සෝවන් වෙනවනේ. අනිවාර්යෙන් සෝවන් වෙනවා. ඉතින් එතරදී අර බලවත් කුසල බලවත් බෝධිසත්ව සිත එයා සසර පුරුදු කරලා තියෙන භවයක් පාසා එහෙමත් නැත්නම් නියත වෙන ලබලා තියෙන කෙනෙක් නම් එයාට කිසිසේත්ම යන්න බෑ. අර හේතුක උපතේ මට අමතක වෙච්ච එකක් තියෙනවා. දැන් මම අභිධර්මයේ දහම්පාසල අභිධර්ම ගුරුවරයෙක් සූත්‍ර පිටකේ අභිධර්මයේ අධ්‍යයනය කරද්දී අභිධර්මයේ වගේ එකක් අධ්‍යයනය කරන්න බෑ හේතුක උපතක් තියෙන කෙටනේ. බෑ. මොකද හේතු මහත්ය හුදෙක්ම හේතුක කියලා කියන්නේ දැන් එක්තැන් වෙලේ අංග විකිත මන්ද බුද්ධි කියලා මම බලන්න. ඔව්. එවැනි කෙනෙක් හේතුකයි. ඊළඟට තමයි අර නපුංසක පණ්ඩක වගේ තමයි හේතුක. අපි හිතමුකෝ අපි හැමෝම යම් කෙනෙක් ද්වි හේතුකයි කියලා. හිත එකක වෙන්නෙම නැහැ කියලා. ඒගොල්ලන්ට මොකද්ද කරන්න පුළුවන්ද? මේගොල්ලෝ මේ ජීවිතේ සුගතියට යන එක බාධාවක් නැහැනේ. බාධාවක් නෑ. නමුත් ඒකට මහත යමක් හිතලා කිරීමේ ශක්තිය නැහැ. නෑනේ. තේරුම් ගැනීම ශක්තිය. අපි හැම වෙලෙම යමක් කියලා දෙන්න ඕනේ. නෑනේ කියලා දෙන්න. ඒ කියන්නේ දැන් මේ සාකච්ඡාව අහන අපේ විශාල පිරිසක් ඉන්නවනේ. එයාලා මේ සාකච්ඡාව අහනවා කියන්නේම හේතුකයි ඒගොල්ලොත් නේ. අනිවාර්යෙන්ම. නැත්නම් මේ වගේ අහන් ඉන්න අමාරුයිනේ. අපහසු යාර මේ තේරුම් ගන්නත් බෑනේ. එහෙමයි. ඉතින් ඒක සර වෙලාදී ත්‍රි හේතුක භාවයේ තියෙනවා මහත්ය අර උග්ගටිතඥ බෙහෙදයක් තියෙනවා. තීක්ෂණ ප්‍රඥා මන්ද ප්‍රඥා කියලානේ. අන්න හරි. ඒකේ තේරුම මේ ප්‍රඥාව උසස් නම් උග්ගටිතඥ ගන්න යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාලේ වගේ. ඒ මධ්‍යම ගණේ නම් විපචිතඥ කණේට. නෙය්‍ය නම්
ප්‍රාථමික ගණයට. ඉතින් ඒක නිසා අපි අර කුසලයක් ගත්තාමත් තියෙනවා සෑම කුසලයකම ප්‍රණීත අවස්ථාවක්, මධ්‍යම අවස්ථාවක්, හීන අවස්ථාවක්. ඒ වගේම ත්‍රි හේතුක උප්පත්තියේ තියෙන උසස් අවස්ථාව, මධ්‍යම අවස්ථාව, හීන අවස්ථාව. හැබැයි අපි උසස් අවස්ථාව තියෙන අය අද අඩුයි නේද? මොකද මහා ශ්‍රාවකයෝ වගේ අය නේද? මහා ශ්‍රාවකයෝ සහ බර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසූෂණයෙන් ඒ කාලෙම නිවන් දකින්න පුළුවන් අය තමයි උසස් අය. අපි හැමෝම ඊළඟට අහන ප්‍රශ්න තමයි දැන් ධර්මයේ කියලා ගොඩක් අය දැන් විවිධ ඒවා කියනවනේ. දැන් භාවනා ක්‍රම අපි සෝමනන්සලා 4 දිනක් ගියහොත් 4ක් කියවෙන්නේ. ඒක කොහොමද අර කාලමෙන්ට වෙච්ච දේම ලංකාවේ මිනිස්සු වෙලා තියෙන කොහොමද මේ හරියට මේක මේ එතකොට තේරුම් ගන්න අපි මොකද්ද වැඩි යුතු නිවැරදි මාර්ගය කියලා මේ අහන කෙනෙක්. ඇත්තටම භාවනාව ගැන කියනකොට මහත්තයා එක එක ස්වාමින් වහන්සේලා එක එක විදිහට පුරුදු පුහුණු වෙලා තියෙනවා නම් තම තමන්ගේ අත්දැකීම් ඉස්සරහට දාගත්තොත් බුද්ධ දේශනාවට කලින් එහෙමයි. අන්න එතන වරදින්නේ. එහෙමයි. හැබැයි බුද්ධ දේශනාව මුලින් දාලා බුද්ධ දේශනාව විශ්ලේෂණය කරමින් එයා ධර්ම කරුණු පැහැදිලි කරනවා. හැබැයි පෞද්ගලික වශයෙන් කෙනෙකුට කමඨහන් දෙනකොට තමන්ගේ අත්දැකීම් සාකච්ඡා කර වරදක් නැහැ. හැබැයි අත්දැකීම් සහ බුද්ධ දේශනාව දෙක මිශ්‍ර කරගෙන අපි දේශනා කරන්න ගත්තොත් තමයි එකම කමඨහන ආකාර ගණනාවට විස්තර කරන්නේ. ඒක තව හේතුවක් තියෙනවා මහත්තයා. ඇතම් කර්මස්ථාන තියෙන මේ සජ්ජහායනා කරමින් පුහුණු වෙන කර්මස්ථාන. තව දේවල් තියෙනවා මේ ප්‍රගුණ කර භාවනාව වශයෙන් වැඩෙන කර්මස්ථානදී සජ්ජහායනා නොකොට. ඉතින් අර ඒක නිසා අර දැන් බුදුගුණ භාවනාව අපි ගමුකෝ. දැන් බුදුගුණ භාවනාව අද ගොඩක් දෙනෙක් කොහොමද කරන්නේ? අරහන් ඉඳලා භගවා දක්වා සජ්ජහායනා කිරීම. හැබැයි බුදුගුණ භාවනාවේ ගුණය අචින්තනීය නිසා අපට උපචාර සමාධියට යන්න බෑ. හැබැයි උපචාර සමාධියත් මොකද්ද කියලා කෙනෙක් ඇහුවොත් ධානයට කිට්ටුවේ නේ. ධානයට කිට්ටුයි එය හා සමානව කෙනෙකුට ලොකු ශක්තියක් ලැබෙනවා. මහත්තයා මම කියන්නම් ඔය බුදුගුණ භාවනාව කෙනෙක් හරියට වඩනවා නම් අපි මේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව දැකලා නැහැනේ. නමුත් අපි ජීවමාන සංඥා හිතේන හැම වෙලේම මවාගන්නේ බුදු ගුණයත් එක්ක. හැබැයි ඒ ජීවමාන භාග්‍යතුන් වහන්සේ අපට සියසින් දකින්න වගේ බුදුගුණ භාවනා සමාධිය දකින්න පුළුවන්. අපි හැමදේම ඕකටම කොටසක් එකතු කරලා අර මේ රේරුකාණ චන්දවිල ස්වාමීන් වහන්සේ ක්‍රමයක් දක්වනවා අර ගණ්ඩායුෂ ආඩු හාමුදුරන්ගේ ක්‍රමයක්. ඒ කියන්නේ බුද්ධ රූපයේ කොටස් වලින් සම්පූර්ණයෙන්ම බුදුරුවක් මවලා ඒක සංඥා කරගෙන බුදුගුණ වඩන්න කියලා ඒක බුදුමේ. අන්න හරි. හොඳ කතාව මහත්තයා. ඒකම සම්බන්ධ කරන්න. මොකද සම්බන්ධය තමයි කෙනෙක් මේ ජීවිතයේදී දැකලා තියෙනවා නම් බොහොම සාන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ නම. එහෙමයි. එවැනි ප්‍රතිමා වහන්සේ නමක් හිතෙන් අරමුණු කරගන්න. අරමුණු කරගෙන අර අරහන් ඉඳලා භගවා දක්වා අනුලෝම ප්‍රතිලෝම තමන්ට තේරෙන විදිහට නිකන් වඩනවා. වඩලා මේක පිළිමයක් නෙමෙයි. මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන සංඥා හොඳට හිතට අරගෙන අර ಗುಣ නමයෙන් එක ගුණයක් තමන් තෝරගන්න. අර ගණ්ඩායුෂ සෝනස කියනනේ දැන් බුදු රූප සම්පූර්ණයෙන්ම වෙන්නේ නැත්නම් කොටස් වශයෙන් ඒ කියන්නේ ඒ දෙවනුව මම කියන්නේ මුලින් ඒක බුදු රූපම වාගෙන එතන මේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ කියන සංඥාව ඇති කරගෙන අරහං ගුණය ගත්තොත් ඒක එක තේරුමක් වැටහෙන විදිහට අරහං සාන්ත මෙනෙහි කරන්න. හැබැයි අර බුද්ධ සංඥාව හිතෙන් අයින් කරන්න එපා. අද ගොඩක් දෙනෙක් බුදු ගුණ මෙනෙහි කරේ හිතේ සංඥාව වෙන දිහාවක්. එතකොට අර නියම බුද්ධ සංඥාවේ වඩනකොට මහත්ය කාලයක් වඩනකොට ජීවමානව අපි හිතමු සසර අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද දෙක දැකලා තියෙනවා කියලා හරියටම. එන්න තමයි ශ්‍රී පාද දෙක පේන කරන සමාධිය. තමන් අතීත හිතමු භාග්‍යතුන් වහන්සේ ශ්‍රී හස්තය දැකලාද සාන්තව කියලා. මතකයක් තියනවා කියමු සමීපතීති. අන්න ඒ ශ්‍රී හස්තේ පේන සම්පූර්ණ නිර්මිත බුදුරුව දැකලා තියෙනවා නම් බුදුරුව තමන්ට පේනවා. එතකොට එහෙමනම් මේ සමීප අතීතේ අපි භාග්‍යතුන් වහන්සේ දැකලා තියෙනවා නම් ඒ සංඥාව මහත්යා සමාධියෙන් මතු කරගන්න පුළුවන් බුදුගුණ භාවනාව. මොකද අපි සංසාරේ ආපු කාලෙත් එක්ක මේ අවුරුදු 2600 කියන බොහොම පොඩි කාලයක් නේ. පොඩි කාලය. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ දකින අවස්ථාව තමයි මහත්යා අපි කියන්නේ උපචාර සමාධිය කියලා. එතකොට බුදුගුණ භාවනාවේ බුදුගුණ සමාධිය තුළින් ජීවමාන භාග්‍යතුන් වහන්සේ අපට දකින්න පුළුවන් නම් අන්න එතන නියම බුදුගුණ සමාධිය. එතකොට අපි ඒ වගේ අත්දැකීම් ලබන්නේ නැතුව අර සමහර අය බුදුගුණ සජ්ජායනා කරන මුලපට ඒකෙත් පිනක් වෙනවනේ. අනිවාර්ය කුසලයක් තියෙනවා තමයි මම කියන්නේ ඔබතුමා හේවන මගේ මේ එක කමඨහනක් ගත්තොත් ස්වාමීන් වහන්සේලා හතර නමක හතරාකාරයක් කියලා. එතකොට අර එක එක ස්වාමීන් වහන්සේ දකින්න විදිය කියන්නේ. නමුත් අපි ප්‍රායෝගිකව යොදලා
ඉගෙන ගන්න ක්‍රමය සහ අර මේ සජ්ජායනාව ලැබෙන ක්‍රම දෙකක්නේ. ඉතින් ඒක නිසා අපි තේරුම් කරගත යුතු වන්නේ භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළ ක්‍රමය පෙරමුණට තියලා අපි අත්දැකීම දෙවන එකතු කරන්න. එතකොට අපි හැමෝම අලුත්ම කෙනෙක් අපි හැමෝම මේ සාකච්ඡා අහනදී අපි හැමෝම තව දිගට ඉස්සරහට වෙන වෙනම භාවනා ගැන මේ ධර්ම ගැටලු සාකච්ඡා කරනවා මාලාවක් හිට අපි බලාපොරොත්තු වෙනවා අපි හැමෝම මේ ප්‍රදේශ වැඩ ඉන්න තාක්කල්. එතකොට අපි හැමෝම මේ අලුතෙන්ම කෙනෙක් ආධුනිකයෙක් පටන් ගන්නවා නම් මේ එයා මාර්ගඵල ලබන්න කැමති නම් දැන් ඔය වංශික ක්‍රමයේ යාට හේතුකයි කියලා එයාට තේරෙනවා නම් කොතනින්ද පටන් ගන්න ඕනේ මුකුත්ම නොදන්න කෙනෙක් අලුතින්. ඇත්තට හොඳ ප්‍රශ්නයක් මහත්තයා. මම ඒකට පොඩි අත්දැකීමක් කියන්නම්. අපි බුරුම රට ඉන්න කාලේදී ඔය බොහෝ මේ විදේශිකයන භාවනා කරනවා. එහෙමයි. ඉතින් විදේශිකයන්ට බටහිර ජාති මුකුත් දන්නේ නැහැ නේ කට්ටිය. එහෙමයි. ඉතින් ඒ ඇත්තොන්ට ඇවිල්ලා ආවට පස්සේ කෙලින්ම අපි ගුරු ස්වාමීන් වහන්සේලා කියන ආනාපානසතිය වඩන්න කියලා. එහෙමයි. ඇත්තටම මේ මිනිස්සු අර ආනාපාන සතිය විතරයි මොකද ධර්මයේ දන්නෙත් නෑනේ. එහෙනම් අපි මේ කාලාන්තරයක් තිස්සේ බෞද්ධයෝ බණ අහලා දැන් මනස කුරුවල් වෙනවා. ඒ කෝකද හරි මම කරන දේ හරියට එතනත් ප්‍රශ්නනේ. ඉතින් අර ඇත්ත මොකුත් නෑ අර ආනාපාන සතිය ඒ විදිහටම වඩාගෙන මෙන්න මහත්තයා මාසයක් යන කලින් සමාධියත් ඉපදිලා. එහෙමයි. මෙන්න මේ මොන ධ්‍යානත් උපදවනවා. එතකොට කෙනෙකුට හිතෙනවා අයියෝ අර මිනිස්සු ජීවිතේ මහා ඕලාරික පරිසරයක අපට වඩා කාම්භෝග ජීවිත ගත කරේ. අර එවැනි කෙනෙක් මෙන්න එකපාරට සමාධි උපදව ගත්තා. සමහරවිට ස්වාමීන් වහන්සේලාට වඩා පහසුවෙන් සමාධිය ලබනවා. ඒකේ හේතුව තමයි මහත්තයා ඒ කට්ටියට මීට පෙර ධර්මයේ අහලා එක විශ්ලේෂණ පිළිලා නැහැ. ඒක නිසා ඒ කට්ටියට දෙන්නේ මොකද්ද? එක දෙයයි ඒ දේ කරන්න යන්න පුළුවන්. ඉතින් අන්න ඒ අනුව ගත්තාම මම දකින දෙයක් තමයි මේ පෘතුජන සමාජෙ විශේෂ මිනිස්සයන්ට දැන් මහත්තයා තව හිතලා බලන්න දැන් තිරිසංගත සතෙක් ගත්තොත් ඒ සතාගේ චරිත ලක්ෂණයක් තියෙනවානේ අවශ්‍යතාව තියෙනවානේ ඒ වගේ මිනිස්සයන්ගේ චරිත ලක්ෂණ තියෙනවානේ පොදුවේ ගත්තාම අපි හැම කෙනෙම රාග දේශ මොහයට බරයි එහෙමයි හොඳට හිතලා බලන්න එහෙමයි අපි හැම වෙලාවෙම අරමුණක් ගත්තොත් අරමුණ අපි ඇලෙන්න ආස්වාදයට කැමති එහෙමයි ආස්වාද කරන්න බැරි අපි ගැටෙනවා එහෙමයි ඒ දෙක මුලාව සිද්ධ වෙනවා. එතකොට මේ රාග දේශ මොහයන්ට අපි හැමෝම බරයි. ඉතින් ඒක නිසා ඒ අනුව ගත්තාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අපේ චරිතයට අනුව කමඨහනක් Tamanට නිසියාකාරයෙන් සොයාගන්න පුළුවන් නම් අන්න එතනයි තමයි ආරම්භය. ඒක නිසා අපි ආධුනික වශයෙන් මීට විතර කිසිදු භාවනාවක් නොකරපු කෙනෙක් භාවනාවට පිවිසෙනවා නම් අර මේගිය සූත්‍ර දේශනාවට අනුව අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය ආනාපාන සති භාවේ තබ්බා විතක්කපච්චේදාය කියන විදිහට අසුභය වැඩි යුතුයි රාග චරිතයට මෛත්‍රිය වැඩි යුතුයි ද්වේෂ චරිතයට ඒ විතරක මෝහ චරිතය ආනාපාන සති වැඩි යුතුයි. ඒක නිසා අපි මතක් කරනවා ආනාපාන සතියම ඔබ ආරම්භ කරන්න. ආනාපාන සතිය ආරම්භ කළාම එක පරියන්කයක් ඇතුළත කමඨං කීපයක් කරන්න බෑ. අපේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ඒක අර වෙන සෝමනන්සනකට ඇහුවා. දැන් තථාගත මූල කර්මස්ථානය කියලා කියන්නේ ආනාපාන සතියනේ සියලු බුදුවරු බුද්ධත්වයේ ලබන්නේ ආනාපාන සතියෙන්නේ. ඒ ආනාපාන සතිය ඇයි මෝහ චරිතයට මේ හොඳයි කියලා කියන්නේ? මෝහ චරිතයට විතරක චරිතය. විතරක චරිතයන්නේ එහෙමයි. ඒක තේරුම් මහත්තයා දැන් අපි මේ එක අරමුණක හිත තියාගන්න බැරි යන්නේ ගොඩක් වෙලාවට. එහෙමයි. විතරක වෙරින්නේ. ඒ විතරක බහුල භාවයට සංසිඳවන්න ආනාපාන සති උපකාර වෙනවා. අපි හම්බුනේ දැන් අර අපි මේ දැන් මේ එනකොට මේ දුරයමතුමක් දීලා මහත්තයෙක් ප්‍රශ්නයක් ඇහුවා. මේ දැන් ආනාපාන සතිය වඩාගෙන යද්දී ඒක මාත් ඒක අත්දැකලා තියෙනවා. මම නම් ඒක දකින්නේ භවංග වතනයක් හැටියට. එකපාරට හුස්ම නොදැනියන අවස්ථාවක් එනවා. එතකොට මොකද්ද කරන්න ඕනේ කියලා. ඔව්. මහත්තයා ඔය හුස්ම නොදැනීම හරි ප්‍රශ්නයක් තමයි. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ ගැටලු එතන කීපයක් තියෙනවා. එකක් තමයි දැන් නාසිකාග සිහිය පිහිටුවාගෙන ආස්වාස් ප්‍රස්වාස සිහියේ හිත පවත්වාගෙන යන ගමනේදී හුස්ම රැල්ල නොදැනී යනවා නම් අපි හොඳ ඒක ආපු එක හොඳ විතාමෑත කරා අපිත් එක්ක කතාව ස්වාමීන් වහන්සේ නමක් ඕක වැරදි කියලා කොහොමද පරිමුඛං සති කියන්නේ නාසිකාග්‍රේ නෙමෙයි මුහුණ ඉදිරියේ හිත පිහිටවීම කියලා නෑ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන පරිමුඛ කියන වචනයේ ඉබංග අට කතාව ඉබංග පෙළ දේශනාවයි සතිපට්ඨාන ඉබංගයේදී භාග්‍යතුන් සෝදාරනවා මේ නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා නාසිකාග්ගේ නාසික අග මුඛ නිමිත්ත කියලා කියන්නේ උත්තරොට්ටස්ස මජ්ජපදේසු මේ කියන්නේ උඩුතල මැදනේ එතකොට උඩුතලේ මැදයි නාසිකා අගයි මෙන්න මේ ප්‍රදේශයේ තමයි අපි මුඛ නිමිත්ත කියලා කියන්නේ නැත්නම් මූණ ඉස්සරහා නෙමෙයි එහෙමයි මූණ ඉස්සරහා නෙමෙයි මුඛ නිමිත්ත කියන්නේ නාසිකා අගයි මේ උඩුතලේ අතරතුර එතකොට එහෙමනම් මෙන්න මේ නාසිකාග හිත තියාගෙන පරිමුඛ කරගෙන ආස්වාස් ප්‍රස්වාස මෙනෙහි කරමින් යනකොට මහත්තයා අර එකම විදිහට හුස්ම රැල්ල එකම විදිහට වැඩි වෙනකොට කෙනෙකුට එකපාරට හුස්ම රැල්ල අමතක වෙන්න පුළුවන්. එහෙමයි. හුස්ම සිවුම් වෙනවා. සිවුම් වෙන අමතක වෙන්න පුළුවන්. ඒ අමතක වීමෙන් නොදෙනිය යන්න පුළුවන්.
එහෙමත් නැත්නම් සමහරක් වෙලාවට මොහොතකට හෝ අර සිත භවංගගත හිත පිට ගිය නිසා මතක වෙන්න පුළුවන්. හැබැයි විශේෂ දේ තමයි මහත්තයා ඔබතුමා කියවදී මම එකඟ වෙනවා මේ හිත භවාංග පතිත වෙනවා. ඒ හිත භවාංගගත වීමේදී ඒක රේරුකාණ ස්වාමීන් වහන්සේත් කියනවා ගොඩක් තැන්. කියනවා අපේ පාවොක්සයාඩෝ ස්වාමීන් වහන්සේ කියනවා. ඒ වගේම බොහෝ භාවනා අත්දැකීම් සහිතයි කියනවා. ඒක නිසා නාසිකාග හිත තියාගෙන ඉන්නකොට හුස්ම නොදියනවා කියලා කියන්නේ හිත භවාංගගත වීමේදී හිත නින්දට යනවා. පොඩි වෙලාවක. හිත පොඩි වෙලාවක නින්දට යනවා. එහෙමනම් ඒ වගේ වෙලාවට අපි නින්දෙන් අවදි කරගන්න ඕනේ. ඒක තමන් මෙන්ට මේ හිත මේ ආනාපාන සතිය නොදෙනී ගියා කියලා දැනීම තමයි නවදීම. නැතුව අපි හඳුනේ මේ කෙනෙක් හිතන්න පුළුවන් නේද ඒක තා දියුණු ධානා අවස්ථාවක් කියලා. ඒක එහෙම එකක් නෙමෙයිනේ. නෑ ධානා අවස්ථාවටපත් වුණා නම් අර ආලෝක නිමිති පහළ වෙලා පටිභාග නිමිති පහළ වෙලා ඒ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය ඉක්මවා චතුර්ථ ධානයපත් වෙනකොට තමයි හුස්ම රැල්ල කාය සංකාර සංසිඳෙන්නේ. අන්න හුස්ම අපි ඇත්තටම චතුර්ථ ධානය ලැබපු කෙනෙක්ට හුස්ම ගන්න නැතුව ඉන්න පුළුවන් ද ධානා සමාධිය තුල? පුළුවන්. එයා චතුර්ථ ධානයේ බුරුමේ ඉන්නවද ඇත්තටම එහෙම පුළුවන් අය? ඕන තරම් ඉන්නවා. චතුර්ථ ධානය නොලබ කොහොම අනිත් ඒවා. ඒ කියන්නේ හුස්ම නොවැටෙන දැන් නොදැනව නෙමෙයි හුස්ම ගන්නෙ නැහැ කියලා ඔබ කියන්නේ. හුස්ම නවතිනවා. එහෙමද? හුස්ම නවතිනවා. ඒ කියන්නේ චතුර්ථ ධානයට කෙනෙක්පත් වුණාම එයා පැයක්ද දෙකද තුනද චතුර්ථ ධානයේ ඉන්නේ. ඒ තාක් යන හුස්ම වල නතරලා තියෙනවා. ඒක තමයි ධර්මතාවය. ඒක පුදුම දෙයක්. මොකද හේතුව ඒවා පුදුමාකාර එහෙම කෙනෙක් පිටින් බැලුවොත් තේරෙනවද එයා හුස්ම ගන්න නැහැ කියලා ඇත්තටම? දැන් අපි කියමු ඔබ වහන්සේ එහෙම සමාධියටපත් වෙලා ඉන්නවා. පිටින් කෙනෙක් ඇවිල්ලා බැලුවොත් හුස්ම ගන්න නැහැ කියලා තේරෙනවා. දැන් අපි හුස්ම ගන්න පුළුවන්. මොකද හේතුව ඒ වගේ අවස්ථාවක් කෙනෙක් අරගෙන වතුරට දැම්මත් එයා සමාධිය ඉන්නවනම් මේ මැරෙන්නේ නැහැ. එහෙමද? වතුර ගිලෙන්නේ අවදි වෙන්නෙත් නැහැ. අවදි වෙන්න පුළුවන්. සමාධියෙන් පිරිනුන කියන්නේ සමාධියෙන් පිරිනුනත් අවදි වෙන්න පුළුවන්. මොකද ඒ සමාධි ශක්තිය ගැඹුරු ඉන්නවනම් මොන එයාට දැනෙන්නේ නැහැ නේ. ඒ මට්ටමේ දියුණු අය බුරුමේ ඉතාම විශාල පිළිස ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. ඉන්නවා මහත්තයා ඉන්නවා. කොහොම ඉන්නවා. ඒතකොට අපි හඳුනේ මේ මුල් ප්‍රශ්නේ වද ඒ කියන්නේ මුල් කියන්නේ අපි මුලින්ම කතා කරපු එක කොටසක් කමක් නැහැ කියලා දැන් ඒවට මේ පෙර භව දකින්න පුළුවන් අය නැත්නම් කෙනෙක් මිය ගියාම උපදින තැන දකින්න පුළුවන් චතුූපාඥාන ඒ වගේ තියෙන අයත් බුරුමේ වැඩ ඉන්නවද? අප්‍රමාණ මහත්තයා පෙර භව කතාව කියනකොට අපි දැන් ගොඩක් දෙනෙක් කියන්නේ මේ මොකද්ද පෙර භව බලන්න පුළුවන් අභිඥාවෙන් කියන්නේ. නමුත් මහත්තයා ක්‍රම දෙකක් තියෙනවා. ඒක කජ්ජනී සූත්‍රයේ මහත්තයා කෙනෙක් ලවා ස්කන්ධ සම්බන්ධ කතා කරන්නේ. ඒ කජ්ජනී සූත්‍ර අට කතාවේදී කියනවා මේ පංචස්කන්ධය බලන්න කියලා කියන්නේ අභිඥාවෙන් නොව විදර්ශනා ක්‍රමයෙන් කියලා. ඒක නාම රූප පරිච්ඡේද ඥානය ලැබූ යෝගාවචරයාට ඊළඟ ඥානෙද පච්චේ පරිග්‍රහ ඥානය. හේතුඵල ධම. ඒක හේතුඵල ධමයට එනකොට එයා හේතු දකින්න එපා අතීත හේතු. එහෙනම් එයා නාම රූප වල ඔස්සේ එයාට කියන අතීත බව බලන්න කියලා. අන්න විදර්ශනාවෙන් පෙර ජීවිත 4 5ක් දක්වා යන්න පුළුවන්. ඊට යන්න බෑ. වැඩි යන්න බෑ. පෙර ජීවිත 4 5 බැලුවා. ඒක දැන් ඔබතුමාට උනත් ඔබතුමා මේ ත්‍රි හේතුකද දි හේතුකද අ හේතුකද ගොඩක් අය කියනවනේ. එහෙමනම් දැන් තම මහත්මයාට උනත් දැන් භාවනා කරලා ඒ නාම රූප තත්ත්වෙට හිතපත් කරගත්තොත් ඒ ගුරු උපදෙස් ඇතිව තමන්ට ගියා නම් මේ තමන්ගේ මේ ප්‍රතිසන්දි සිතට ඔන්න තමන්ගේ සිත තේරුම් ගත්ත හැකි. ඒ වගේම අතීත ජීවිතේට ගියා නම් තමන් අතීත කරගත්ත කර්මය මොකක්ද කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි එක්කෝ විදර්ශනා වශයෙන් පෙර ජීවිත බැලීම එක පුබ්බේ නිවාසානුස්සතිනාය ක්‍රමය අභිඥාවෙන් බැලීම. ඒ වගේම අභිඥාවෙන් චතුූපාද ඥාන. කියන්නේ අන්නේ චතුූපාදි බැලීම. අනිත් ඒ මැරෙන උපදින තැන් බලන්න පුළුවන්. පුළුවන්. ඒක මේවා අභිඥා ක්‍රම අපි මේ පාවොක්සයාඩෝ අපි අලුතෙන් මේවා මේ සාහිත්‍යකාරයන්ගේ මනෝවිකාරවත් සුරංගනා කතාවත් නෙමෙයි ඇත්තටම කරන්න පුළුවන් දේවල් කරනවා. පුළුවන්. මොකද අපේ පාවොක්සයාඩෝ ස්වාමීන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයන් පුරුදු කරනවා. එහෙමයි. ශිෂ්‍යයන් පුහුණු කරනවා. ඒතකොට ශිෂ්‍යයෝ මේවා වඩනවා. ඉතින් ඒක නිසා අපිට මේවා පැහැදිලිවම ගුරු ස්වාමීන් වහන්සේලා වඩනවා නම් ගුරු ස්වාමීන් වහන්සේලාගේ ශිෂ්‍යයෝ වඩනවා නම් වඩන ක්‍රම තියෙනවා නම් ප්‍රතිපදාව තියෙනවා නම් ඇයිම බොරු කියන්නේ? එහෙමයි. අපි උත්සාහවත් වෙන්නයි තියෙන්නේ. අපි උත්සාහවත් නොකොට අපි මේ යම් කිසි දෙයක් කාලා රස බලන්නේ නැතුව රස අනුමාන කළ වැඩක් නැහැ. ඕක රස වෙන්නත් පුළුවන්, තිත්ත වෙන්න පුළුවන්, ලුණු වැඩි වෙන්නත් පුළුවන් කියන හරියන්නේ නැහැ. අපි කාලා බලන්න මේක රසයිද තිත්තයිද කියලා බලන්න. ඉතින් ඒක නිසා මේ මාර්ගයේ අනුගමනය කිරීම වැදගත් වෙනවා. අපි හඳුනන්නේ අද අහන අවසාන ප්‍රශ්නයට මේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ අපි හඳුනන්නේ ඊළඟට ඔය සතිපට්ඨානය ගැන ෂැඩෝ භාවනා ක්‍රම මේ මහසි විපස්සනා ක්‍රමයේ පාවොක් භාවනා ක්‍රමය ගැන එහෙම ඉස්සරහ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හඳුනන්නේ දැන් ඔබ වහන්සේ මුලින්ම කියවනේ මේ ධර්මකතික භික්ෂුවක් කියන්නේ අභිධර්මික භික්ෂුවක්මයි. අභිධර්මයේ දන්න කෙනෙක් විතරයි ධර්මකතික කෙනෙක් සලකන්න ඕනේ කියලා. දැන් අද වෙනකොට අපි හඳුනන ගොඩාක් ස්වාමීන් වහන්සේලා කාලීන පුවත්පත් කතා නැත්නම් කාන්තාවන්ගේ ඇඳුම් ගැන නැත්නම් විහිළු කතා ඩබල් මීනින් කියලා අපි කියන්නේ. ඒ වගේ කියන තත්ත්වයපත්ලා ඉන්න ඒවා අහනවා ගොඩක් අය බන කියලා හිතාගෙන. එතකොට ඒකෙන් ලොකු අන්තරායක් වෙනවා නේද? අපි හඳුනන කරුණාවෙන් මම කියන්නේ ද්වේෂයෙන් අහන ප්‍රශ්න නෙමෙයි මේක. මේ ඇත්තටම ඒවා මේ අර
බුදුරජාණන් දේශනා කරනවානේ කම්මත්තාන විනුමුත්තාහි ධම්මදේශනා නාම නත්ති. ඒ කියන්නේ කර්මස්ථානයකින් තොරව කරන ධර්ම දේශනාවක් නැහැ. එහෙමනම් අපි යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් යම්කිසි ධර්ම දේශනාවක් කරනවා නම් ඒ දේශනාව තුළ භාවනා කර්මස්ථානයද වැඩෙන්නේ කියලා බලන්න. මගේ හිතේ උත්තරේ ඒකයි. භාවනා කර්මස්ථානයක් වැඩෙන්නේ නැත්නම් ඒක ධර්ම දේශනාවක් නෙමෙයි. රාග දේශ මොහ වැඩනවා නම් ඒක නිකන් hina යන කැලලක් විතරක් නම් තියෙන්නේ. ඒක දේශනාවක් නෙමෙයි. ඒක ධර්ම දේශනාව ධර්ම කතාවක් කියලා අපිට කියන්න බෑ. මොකද කර්මස්ථානයක් වැඩෙන කර්මස්ථානය ප්‍රකට වෙන භාවනා කර්මයක් වැඩෙන දේශනාවක් වේ යුතුයි ධර්ම දේශනාවක් වේ යුතුයි. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ හඳුන්වන්න කලින් මම පූර්විකාවක් සැපෙව්වා වෙන කිසිම වීඩියෝ එකක නොකරන ඔබට මතක ඇති මම ඒකෙදි කිව්වා මේ බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළ පරිදිම වික්ත විනීත විශාරද ධර්මදර ධර්මානුධර්ම පටිපන්න ස්වාමීන් වහන්සේ නමක් එක්කයි අපි අද සාකච්ඡාව කරන්න කියලා ඔබට පැහැදිලි ඇති මම මේ පූර්විකාවේදීම කොයිතරම් සාධාරණද කියලා. ඉතින් බොහොම මේ අපේ හැමදෙරෝ පුණ්‍යානුමෝදනා කරනවා අපේ හැමදෙරන්ට මේ අවස්ථාව මේ දුර්ලභ අවස්ථාව අපේ හැමදෙරෝ සාමාන්‍ය YouTube නාලිකාවලට වඩින ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි මම දන්න තරමින්. නවීන හැමදෙරෝ උපදේශයක් දුන්නත් කියලා කියනවා බණ කියන්න එපා කියලා නේ. ඔව් නාලිකාවල ඉතින් නේද? එහෙමයි බොහොම අඩුවෙන්. නමුත් ඒ වටිනේ අපි හැමදෙරෝ වැදගත් සාරකර්ම විසුද්ධි මාර්ගයේ විවිධ ප්‍රශ්න වගේ මාතෘකා ගැන කතා කරන්නේ. අපි හැමදෙරෝ ඉදිරියට අපි සාකච්ඡා මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමදෙරෝ බොහොම පිං අපි හැමදෙරෝනේ ඔබ වහන්සේට නමස්කාර පූර්වක ස්තුතියි. තෙරුවන් සරණයි. ඇත්තටම ඉතින් දැන් අපේ මේ සුසන්ත මහත්මයාගේ මැදිහත් වීමෙන් විශේෂ නාලිකාවක් ඔස්සේ මේ අපේ පින්වත් කවුරුත් දන්න කියන මහත්මා එකතු කරගෙන බොහෝ ස්වාමීන් වහන්සේ එකතු කර සාකච්ඡා මණ්ඩපයක් පවත්වනවා. ඉතින් ඇත්තටම ඉතින් මේක මම හිතනවා මේ ධර්මයේ සොයන භාවනාව සොයන භාවනාවේ ගැටලු තැන් විසඳ ගන්න උත්සාහවත් වෙන අයට ඉතාමත් ලොකු ශක්තියක් වේවි. ඒ විතරක් නෙවෙයි අපේ ලංකාවේ බොහෝ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා ආරණ්‍ය වාසීව හෝ ගාමන්ත වාසීව මේ ධර්මයේ හොඳට පුහුණු වෙන ඒ ස්වාමින් වහන්සේලාත් මේ නාලිකාවට වැඩම කරමින් ඒ වගේ මේ නාලිකාවට තව බොහෝ පිරිස සහසම්බන්ධ වෙමින් මේ උතුම් ධර්ම සේවාව තව තවත් උසස් ආකාරයෙන් සිදු කරගෙන යන සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේ. විශේෂයෙන් අපේ පින්වත් මහත්මයාට සසර කරගත් අකුසල කර්මයක් නිසා මේ චීරියම් දුබල තැනකටපත් උනත් ඔබතුමාගේ මේ දැනුම ඔබතුමා මේ යන අවබෝධය නිරීක්ෂණය පරීක්ෂණය ගවේෂණය අඩුවක් නැහැ. ඉතින් ඔය යන නිරීක්ෂණය පරීක්ෂණය ගවේෂණ අවසානයේදී මාර්ගඵල අධිගමනය දක්වාම උපකාර වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් සෑම දිනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.